වාසනාවන් සියලු දෙනාටම ආයුබෝවන්. රත්නදීප ජන්ම භූමි, ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. මට මේ ගීත කොටසේ මතකය මේ මොහොතේදී අවදි වුණේ අපේ රටට හරි ආදරේ. අපේ රට හරි පින්වන්තයි. රත්නදීපයක් අපේ රට. හැබැයි මේ පුණ්‍ය භූමිය උදාර වූ දේශයක් වෙන්නට අපි ගීතවල නැත්තම් වචනවල නැත්තම් අපේ තියෙන හැඟීම වචනවලට මුදා හැරියාටම මදි. අපිට තියෙන යුතුයකම් කොටසත් ඉටු වෙන්නට ඕනේ. දැන් අපි රත්නදීපයක් වුණාට මිනිසුනුත් රත්න වාගේ අර පොළොවෙන් මිනි කැට මතු කරගෙන උපදමා හැඩදමා බබලවා ගත්තහම හරි වටිනා දීප්තිමත් දායාදයක් වෙනවා වගේ අපිත් අපි අනලස්ව වැඩකොට රටට සමාජයට වගවීමෙන් වැඩකොට අපේ යුතුයකම අනලස්ව ඉටු කළාම තමයි අපි රටක් හැටියට බැබලෙන්නට අපේ මිනිසුන් බැබලෙන්නේ. මේ මොහොතේදී අපි ඉන්නේ අවදානමක. අපේ යුතුයකම් මහ ගොඩක් තිබෙනවා අපට ඔබට ඉටු කරන්නට නිවසට වී. ඒ යුතුයකම් කොටස හඳුනාගෙන ඉටු කළොත් බොහෝ වෙලාවට මේ වසංගත තත්වයෙන් අපට මිදෙන්නට පුළුවන්. නිරෝධායන ඇදිරි නීතිය බස්නාහිර පළාතට පමණක් නොව අනික් අයද සංචරණයන් සීමා කරලා නිවෙස්වල ඒ සියලු දෙනා කල්පනා කරලා සමහරට මිනිසුන්ගෙන් බොහෝ වෙලා මේ පැතිරෙන කොරෝනා තත්වයට එරෙහිව කටයුතු කරන අතරතුර අපිට නිවසට වෙලා ඉන්නකොට සංචරණයන් සීමා වෙලා ඉන්නකොට අර ඩෙන්ගු වසංගතය එහෙම පැතිරෙන එකට හේතු වන කාරණා අපේ ගෙදර තියෙන්නට පුළුවන්. ඒවා පිළිබඳව ඇල්ම බැල්ම යොමු කරලා අවධානය යොමු කරලා පරිසරය ටිකක් පිරිසුදු කරගන්න පුළුවන් නම් මේ නිදහසේ ඉන්න සංචරණයන් සීමා කරපු දවස් දෙකේ අපේ වගකීම ඉටු කළා වෙනවා නේ. ඒ නිසා සමාජයට පොදු වගකීම් කොටස අපෙන් දායාද වුණොත් තමයි සමාජයෙන් පෙරලා අපට ඒ යුතුයකම් කොටස ඉටු වෙන්නේ කියන එක සිහි තබාගෙන කටයුතු කරන්නට පුළුවන් නම් ඉතාමත් වටිනවා කියලයි අපි විශ්වාස කරන්නේ. රටක් බැබලෙන්න අපි මිනිසුන් හැටියට මිනිසුන්ගේ එළිය අවශ්‍යයි. එවැගේම රටක ආර්ථිකය බැබලවන්නට රටක සංවර්ධනය ආලෝකමත් කරන්නට රටේ මිනිසුන්ගේ ජීවිතවලට අඳුරේදී එළිය දෙන්නට එවැගේම මිනිසුන්ගේ ඉපැයුම් මාර්ගවලට ශක්තිය සපයන්නට විදුලි බලය මොනතරම් වටිනාකමක් අපට ගෙන එනවාද? විදුලි බලය සම්බන්ධයෙන් කතා බහ කරනකොට ලංකා විදුලි බල මණ්ඩලය ලංකාවේ ගම් දනව් සිසාරා සෑම කොනකම සෑම තැනකම ජනතාවට එළිය දෙන්නට 100%කම ඒ පහසුකම ලබා දෙන්නට සමත් වූ මණ්ඩලයක් විදිහට අද අභිමාණයෙන් ඔවුන් 151 වන සංවත්සරය සමරන අභියසට පැමිණලා ඉන්න වෙලාවක අපි ශනිදා අයිබෝන් තුල කල්පනා කළා හිතවතුනි ලංකා විදුලි බල මණ්ඩලයේ වත්මන් කාර්යභාරයේ තවත් ඔබ පාරිභෝගිකයා හැටියට අප පාරිභෝගිකයා හැටියට ඔවුන් අපට සලසන පහසුකම් සහ සේවාවන් පිළිබඳව මේ හෝරාවකුත් අඩ හෝරාවක කාලය තුල කතා බහ කරන්නට ඕනෑය කියලා. ඒ නිසා ලංකා විදුලි බල මණ්ඩලය එදා 1969 දී ලංකා විදුලි බල නැත්නම් රජයේ විදුලි කර්මාන්ත දෙපාර්තමේන්තුව හැටියට තිබිලා විදුලි බල මණ්ඩලය බවට පත්වන්නේ 1969 නොවැම්බර් මාසයේ 1 වෙනිදා. එතෙන් පටන් වසර 51ක කාලයක් මේ ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යභාරය අප වෙනුවෙන් දියත් වුණා. ඉතින් අද මේ පිළිබඳව කතා බහ කරන්නට අප සූදානම් වෙද්දී විශේෂයෙන් සිහි කැඳවන්නට අවශ්‍යයි ලංකා විදුලි බල මණ්ඩලයේ වර්තමාන සභාපතිතුමන් ඉංජිනේරු විජිත හේරත් මහත්මයාණන් කෘතවේදීව අපි සිහිපත් කරනවා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු කීර්ති කරුණාරත්න මහත්මයාණනි ඔබතුමන් දැක්වූ දායකත්වයේ නායකත්වයේ පිළිබඳව අපි බෙහෙවින් ප්‍රශංසා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ආචාර්ය රොහාන්ත අබේසේකර මහත්මයාවත් කෘතවේදීව සිහිපත් කරමින් තමයි අපි මේ වැඩසටහනට ආරම්භයක් ලබා ගන්නේ. මම හිතනවා නිවසට වී විවේකීව අද උදෑසන ඉන්න ඔබට විදුලි බල මණ්ඩලයේ කාර්යභාරය සහ මේ පාරිභෝගික සේවාවන් ඒ වගේම යථාවත් වූ යාවත්කාලීන වූ සේවාවන් පිළිබඳව දැනගන්නට හොඳ වටිනා ඵලදායි සාකච්ඡාවක් වේවි කියලා. ඉතින් අපි ආරාධනා කළ පරිදි මැදිරි අසුන්ගෙන සිටිනවා මා ළඟින්ම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී බස්නාහිර පළාත උතුර ඉංජිනේරු ධම්මික තන්තිරිමලගේ මහත්මයාණන් ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඒ වගේම
නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී බස්නාහිර පළාත දකුණු 2 ඉංජිනේරු රම්‍යා වන්‍යාරච්චි මැතිණිය අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මධ්‍යම පළාත ඉංජිනේරු CAB කරුණාරත්න මහත්මයාද අප සමග එකතු වෙලා ඉන්නවා. අයිබෝන් ඔබතුමන්. අයිබෝන්. මම හිතන්නේ අපි ඉංජිනේරු ධම්මික තන්තිරිබලගේ මහත්මයාගෙන් සාකච්ඡාව ආරම්භ කරමු. ඔබතුමන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී හැටියට කටයුතු කරන්නේ බස්නාහිර පළාත උතුර කලාපයේ. මම හිතන්නේ ඔබ තිදෙනාම පාරිභෝගික සේවාවන් හා සම්බන්ධ කටයුතු කරලා අත්දැකීම් පෘථූල විදිහට ලබාගත් තිදෙනෙක්. ඒ නිසා මේ සියලු කාරණා බොහොම හොඳින් අපිට පැහැදිලි කරන්නට පුළුවන් වේවි කියලා අප විශ්වාස කරනවා. ඉතින් ඔබතුමාගේ බස්නාහිර පළාත උතුර විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට වැදගත් වන කර්මාන්ත රැසක්, ඒ වගේම ජාතික ආර්ථිකයට වැදගත් වන විවිධ ව්‍යාපෘති රැසකට මේ විදුලි බල සැපයීම ලබා දීම හා බැඳුණු වගකීම් පද්ධතියක් සහිත පළාතක්. කොහොමද බස්නාහිර පළාතේ මේ උතුර කොට්ටාශයේ විදුලි බල සැපයුම ක්‍රියාත්මක වෙන්නේ? ඔව් වසේල. ඔබ කලින් සඳහන් කරා වගේම හෙට දිනේට ලංකා විදුලි බල මණ්ඩලය ආරම්භ කළා වසර 51ක් සැපිරෙනවා. ඉතින් එදා මෙදා තුර ජාතිය ඒකාලෝක කරන්න උරදුන්න අපේ සියලුම සේවක මහත් මහත්මී සිහිපත් කරලා ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කළා ඔබේ ප්‍රශ්නයට යොමු වෙන්න. විදුලි බල ක්ෂේත්‍රයේ ලංකාවේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. ජනනාංශය, සම්ප්‍රේෂණාංශය, බෙදාහැරීම් අංශය. එතකොට මේ බෙදාහැරීම් අංශයේ පරිපාලන කටයුතු සඳහා සෑම පළාතකම එක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය බැගින් පිහිටවලා තියෙනවා. එතකොට බස්නාහිර පළාතේ විතරක් ජනගහන ඝනත්වයේ වැඩිකමත් ඊළඟට විදුලි බලය සම්බන්ධයෙන් වැඩිම ඉල්ලීමක් තිබීම නිසා බස්නාහිර පළාත කොටස් 4කට බෙදලා තියෙනවා. ඒකෙන් මම නියෝජනය කරන්නේ බස්නාහිර පළාත උතුර. බස්නාහිර පළාත උතුර කියන්නේ සම්පූර්ණයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ දිස්ත්‍රික්කයට සම්පූර්ණයෙන්ම විදුලි බල සපයන්නේ බස්නාහිර පළාත උතුර මගින්. එතකොට මේක ඇත්තටම භූ විෂමතාවය ගත්තාම බොහොම පොඩි ප්‍රදේශයක්. වර්ග කිලෝමීටර් 1387ක් තමයි මේ අපේ බල ප්‍රදේශය. අපි මේ බස්නාහිර පළාත උතුරේ නිවාස සියල්ලටම විදුලිය සපයලා තියෙනවා. 100%ක් විදුලිය ලබා දීලා තියෙනවා. බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඒක නේ. ඔව්. අපි නිවාස සියල්ලටම විදුලිය ලබා දීලා තියෙන්නේ. එතකොට බස්නාහිර පළාතේ උතුරේ තියෙන විශේෂත්වය තමයි විශාල කර්මාන්ත රාශියක් තියෙනවා. සුවිශේෂී වූ පාරිභෝගිකයන් රැසක් මේ බස්නාහිර පළාත උතුර තුල සිය කර්මාන්ත කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම එයාපෝට් එක, ගුවන් තොටුපොළ. ඊළඟට නිදහස් වෙළඳ කලාප ප්‍රධාන ආයෝජන කලාප 5ක් තියෙනවා. ඊළඟට දෙවනි මට්ටමේ ආයෝජන කලාප ඉන්ඩස්ට්‍රියල් පාර්ක්ස් කියලා තියෙනවා. ඒවා 4ක් තියෙනවා. මේ ආයෝජන කලාප 9ම තුල ඉන්න විශාල පාරිභෝගිකයන් ඒගොල්ලන්ගේ කර්මාන්ත විශාල වශයෙන් ඒ සඳහා විදුලි බලය පාවිච්චි කරනවා. උදාහරණයකට ගත්තොත් මුතුරාජවැල ප්‍රදේශයේ විශාල කර්මාන්ත රාශියක් තියෙනවා මේ යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත. ඉතින් මේ අය මේ පාවිච්චි කරන විදුලියට මාසික විදුලි බිල ගෙවනවා. පළාතක් හැටියට ගත්තහම ලංකාවේ විදුලි බල මණ්ඩලය තුල වැඩිම ආදායමක් මණ්ඩලයට හිමි කරලා දෙන්නේ මේ බස්නාහිර පළාතේ උතුරේ ඉන්න පාරිභෝගිකයෝ තමයි ඒ ගෞරවය අපිට හිමි කරලා දෙන්නේ. මුදලින් ගත්තහම වර්ෂයකට රුපියල් බිලියන් 37කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා. විදුලි බල මණ්ඩලයේ සමස්ත ආදායමෙන් 6න් එකක් මේ එකතු කරලා දෙන්නේ බස්නාහිර පළාත උතුරේ. ඉතින් මේ පාරිභෝගිකයන්ට විදුලිය දෙන්න අපි ග්‍රිඩ් උපපොළවල් 12කින් විදුලිය ලබා ගන්නවා. ග්‍රිඩ් උපපොළක් කියන්නේ ජනනය කරන විදුලිය ප්‍රධාන නගරවලට සම්ප්‍රේෂණය කරනවා. සම්ප්‍රේෂණය කළා ප්‍රධාන නගරවල පිහිටලා තියෙන ග්‍රිඩ් උපපොළවල් වලට තමයි සම්ප්‍රේෂණය කරන්නේ. එවැනි ග්‍රිඩ් උපපොළවල් 12කින් අපි විදුලිය ලබා ගන්නවා බස්නාහිර පළාතේ උතුරේ අපේ පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන්න. ඒ වගේම ග්‍රිඩ් උපවලින් එළියට එන්නේ 33000 පෝෂක. එතකොට ඒ පෝෂක කිලෝමීටර් අපි 2000ක් කිලෝමීටර් 2000ක් සකස් කරලා තියෙනවා මේ පාරිභෝගික මහතුන්ට සේවය සපයන්න. ඒ වගේම තමයි මේ 33000 පෝෂක අපේ ගමේ නගරයේ පාරවල් දිගේ ඇවිල්ලා අපේ ගමේ පාරයිනේ
උපපොළවල් ඉදි කරලා තියෙනවා. මේ උපපොළෙන් තමයි මේ 33000 විදුලිය අපිට නිවාස වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට වෝල්ට් 400 නැත්නම් අඩුසර විදුලිය හැටියට අඩු කරන්න. එවැනි උපපොළවල් 3150ක් බස්නාහිර පළාතේ උතුරේ තියෙනවා. ඒ වගේම තමයි අඩුසර විදුලි රැහැන් මාර්ග කිලෝමීටර් 10000ක් මේ බස්නාහිර පළාත සම්පූර්ණයෙන්ම ආවරණය කරන පරිදි ඇදලා තියෙනවා. ඉතින් මේ වගින් තමයි අපි මේ පාරිභෝගිකයන්ට 100% විදුලිය සහ කර්මාන්ත වලට අවශ්‍ය විදුලි බලය සම්පූර්ණයෙන් සපයලා තියෙනවා. බෙදහැරීමේ ශාඛාවන් හැටියට බස්නාහිර පළාත ඔබතුමීගේ බස්නාහිර පළාතේ දකුණ දෙක කොට්ටාශයත් ඉතාමත් වැදගත් කේන්ද්‍රීය කාරණා රැසක් සහිත කොට්ටාශයක්. මම හිතනවා ඔබතුමීත් මේ විදිහට ඔබ පළාත තුල ඔබතුමීට වගකීම් තිබෙන පළාත කොට්ටාශය තුල කොහොමද විදුලිය බෙදා හැරීම කටයුතු ක්‍රියාත්මක වෙන්නේ? බස්නාහිර පළාත දකුණ දෙක ප්‍රදේශයට කොළඹ දිස්ත්‍රික්කයේත් කළුතර දිස්ත්‍රික්කයේත් වර්ග කිලෝමීටර 1200ක පමණ ප්‍රදේශයක් අයිති වෙනවා. මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල 5ක් තිබෙනවා. එම පහ තමයි ශ්‍රී ජයවර්ධනපුර, අවිස්සාවේල්ල, හොරණ, හෝමගම සහ බණ්ඩාරගම. පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 13ක් පමණ තියෙනවා. මෙම ප්‍රදේශයේ විදුලි පාරිභෝජනයේ ලංකාවේ විදුලි පාරිභෝජනයේ 10% පමණ වෙනවා. මෙම පළාතේ සාමාන්‍යයෙන් බෙදා හැරීම් පළාත් ගොඩක රාත්‍රී ඉල්ලුම තමයි වැඩි වෙන්නේ. මෙම පළාතේ දෛනික දවස තුල ඩේ ටයිම් එකේ දවල් වරුවේදී පාවිච්චි කරන විදුලි ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මෙගාවොට් 320ක පමණ ප්‍රමාණයක් පාවිච්චි කරනවා මෙම පළාත තුල. ඒ වගේම රාත්‍රියට 280ක පමණ ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉතින් මෙම ප්‍රදේශයේ ගොඩක් වැදගත් වෙනවා පාර්ලිමේන්තු සංකීර්ණය, ඒ වගේම යුද හමුදා සංකීර්ණය ඉදිරියේදී එනවා. ඒ වගේම රජයේ කාර්යාල සංකීර්ණ සියල්ලක්ම ඉදිරියේදී මේ ප්‍රදේශය තුල ගොඩ නැගෙන්න තියෙනවා. ඒ වගේම දැනටත් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ප්‍රදේශයේ මේ කාර්මික ජනපද ඉදිරියේදී ඉදි වෙන්න තියෙනවා. දැනටත් එම කාර්මික ජනපද දැනටත් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී විශ්වවිද්‍යාල සංකීර්ණ ආදි වශයෙන් විශාල සංවර්ධනයක් වෙන පළාතක්. මීට වසර 20කට 30කට පෙර මේ ප්‍රදේශය ඇත්තටම මෙච්චර මේ ග්‍රාමීය ප්‍රදේශයක් විදිහට තිබ්බේ. නමුත් මේ ප්‍රදේශය දැන් ඉතාම වේගෙන් දියුණු වෙන ප්‍රදේශයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව ඉහළ මධ්‍යම පාන්තික හෝ මධ්‍යම පාන්තික ජනතාවක් ඉන්නේ. ඔවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම විදුලි බලය හා බැඳිලා පවතින්නේ. ඉතින් මේ හේතුව නිසා මෙම විදුලිය ලබා දීමේදී ගොඩක් අපිට පීඩනයක් වෙනවා. සමහර අවස්ථාවල මේ විදුලිය වෙලාවට ලබා දෙන්න ඕනි. බිඳ වැටුම් ඉක්මනින් පිළිසකර කරන්න ඕනි. මේ දවස්වල ගොඩක් වෙලාවට නිවෙස්වල ඉන්න නිසා දරුවන් ඒගොල්ලන්ගේ ඔන්ලයින් වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඒ නිසා ඊටාම වැදගත් විදුලි බලය ඊටාමත් වැදගත් වෙන ප්‍රදේශයක් තමයි මේ බස්නාහිර පළාත දකුණ දෙක කියන්නේ. ඉංජිනේරු අපේ කරුණාරත්න මහත්මයා ගිරි දුර්ග කඳු හෙල් පසු කරමින් තමයි මධ්‍යම පළාත තුල විදුලි බලය සම්පාදනය කරන්නට වෙලා තියෙන්නේ. මම කැමතියි මධ්‍යම පළාතේ සැලසුම් සහ ක්‍රියාත්මක වෙන ආකාරයක් දැනගන්න. මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය වෙන මහනුවර මුලින්ම විදුලිය ලැබුණේ මීට අවුරුදු 115 විතර ඉස්සෙල්ලා 1905 අවුරුද්දේ. ඒ ඩීසල් විදුජන යන්ත්‍රයකින්. ඊට පස්සේ මීට අවුරුදු 70කට කලින් ඒ කියන්නේ 1950 අවුරුද්දේදී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය වැඩනිම කරනවා. ඒ මධ්‍යම පළාතේ පිහිටි ලක්ෂපාන ජල විදුලි බලාගාරය. අපි දන්නවා අපි හැමෝම හඳුන්වන ශ්‍රී ලංකාවේ ජල විදුලි වලේ පියා කියලා අපි හඳුන්වන ඩීජේ විමර්ශන ශ්‍රීමතානන්ගේ සංකල්පයකට අනුව තමයි මෙම ජල විදුලි බලාගාරය පටන් ගන්නෙ. ඒ වගේම මධ්‍යම කඳුකරේ හරි විශේෂයි. ලංකාවේ ජල විදුලි බලාගාර පැතිරීමේ නැත්නම් ව්‍යාප්තියේ තෝතැන්න මධ්‍යම කඳුකරේ. ඒතර මේ මධ්‍යම කඳුකරය මධ්‍යම පළාතට සීමා වුණත් විදුමල්ලේ මධ්‍යම පළාත් නියෝජ්‍ය සමිති කාර්යාලය යටතට ගෙනෙනවා පරිපාලන දිස්ත්‍රික්ක 4ක්. මධ්‍යම පළාතේ ප්‍රධාන නගර 3ක් තියෙනවා. ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 3ක් මහනුවර, මාතලේ, නුවරඑළිය. ඊට අමතරව අපේ පරිපාලනයට යටත් වෙනවා සබරගමු පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ අඩක් පමණ. එතකොට මුළු ලංකාවේ විදුලි පාරික සංඛ්‍යාව ගත්තාම මිලියන 6මාරක් විතර එනවා. එයින් 6න් එකක් ඉන්නේ මධ්‍යම පළාතේ. 1 මිලියන ටිකක් වැඩිපුර විදුලි පාරික ප්‍රජාවක් මධ්‍යම පළාතේ ඉන්නවා. ඉතින් ඒ වගේම මේ ප්‍රජාවට වඩාත් හොඳ විදුලි සේවයක් සපයන්න අකණ්ඩ
ඒ වගේම ප්‍රමාණාත්මක හොඳ විදුලි සැපයීමක් ලබා දෙන්න විශාල කාර්යමණ්ඩලයක් මධ්‍යම පළාත තුළ සේවය කරනවා. ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල 12ක්, ඒ වගේම මධ්‍යම පළාත පුරා විසිරුණු පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 40ක් මේ වෙනුවෙන් කැප වෙනවා පැය 24 පුරාම. ඒ වගේම 2500ක පමණ සේවක පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. අපි දන්නවා මධ්‍ය පළාත හරි විශේෂයි. අසල කිව්වා වගේ උස් කඳු මුදුන්, දුෂ්කර ප්‍රදේශ, සීඝ්‍ර බෑවුම්, වංගු සහිත පාරවල්, බොහොම පටු මම්මාවත්. ඉතින් විදුලිය වගේ ශේෂ්ත්‍රයකට විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අපි මේ වෙනකොට මධ්‍යම පළාතේ 100%ක් ආසන්න අපි විදුලිය දීලා තියෙනවා. ඉතින් එතෙන්දී අපේ විදුලි බල සේවක පිරිස බොහොම කැපීම ක්‍රියාකල තමයි මේ ළඟා කරගත්තේ. ඒ විතරක් නෙමෙයි අපි නඩත්තු කරන්න ගියාම උනත් අපි මිදවැටුම් වලට ඒ කටයුතු කරන්න ගියා වුණත් ඒ යන ගමන ටිකක් දුෂ්කරයි. අනික් පළාත් වලට සාපේක්ෂව. අපි දන්නවා ඒ යන කාලය වැඩි. වංගු සහිත පාරවල්, ඒ වගේම දුර ප්‍රමාණය වැඩි. ජනගහන ඝනත්වය ටිකක් අඩුයි. මොකද ප්‍රදේශය බොහොම විශාලයි. ඒ නිසාවෙන්ම අපිට තියෙන අභියෝග තමයි ඒදී. ඒ වගේම අපි දන්නවා මහනුවර නගරේ අපි බෞද්ධයන්ගේ මුදුන්වල් කඩ වගේ තියෙන දන්දාතුන් වහන්සේ වැඩමින්න ශ්‍රී දන්දමාලිග තියෙන්නේ මහනුවර නගර මැදදී. ඒ වගේම පෙරදෙන විශ්වවිද්‍යාලය සහ විශාල රජයේ සහ පෞද්ගලික ආයතන සහ නිවෙස් විශාල රාශියක් තියෙනවා මහනුවර නගර සභා සීමාව තුල. ඒතකොට මේ නගර සභා සීමාවට ඒ සීමාව තුල විදුලි පද්ධතිය අපි යටි බහන විදුලි පද්ධතියක් විදිහට නැත්නම් පොළොවේ යටින් යන කේබල් විදිහට තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ සියලුම අදිසර රහන මාර්ග පොළොවේ යට තමයි අපි භූගත කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අදිසර රහන මාර්ග මහනුවර නගර මැදදී අදිසර රහන මාර්ග සියල්ල අපි භූගත කේබල් විදිහට පිහිටුවලා තියෙනවා. හැබැයි එතනින් පරිබාහිරව අපි ගත්තාම මහනුවර නගරයෙන් පිට මධ්‍යම පළාත තුල සීලෝම විදුලි රහන් මාර්ග ඉහළින් ගමන් කරන විදුලි රහන් මාර්ග විදිහට තමයි පවතින්නේ. ඊට අමතරව මධ්‍යම පළාතේ මේ මහනුවර නගරයට බොහොම අඛණ්ඩව ඒකම බොහොම විශ්වාසදායී විදුලි සැපයීමක් ලබා දෙන්න ඒ වගේම විකල්ප විදුලි රහන් මාර්ග රාශියක් අපි ඉදි කරලා තියෙනවා. මූලික වශයෙන් කියනවා නම් වෙනම පෝෂක තුනකින් අපි ආසන්නයේ පිහිට ගිඩ්ඩුපවලින් මේ මහනුවර නගරයට අපි විදුලිය ලබා දීලා තියෙනවා. කිරිබත් කුමර ගිඩ්ඩුපවල, ඒ වගේම උකුල ගිඩ්ඩුපවල සහ පල්ලේකෙලේ ගිඩ්ඩුපවල. ඒතකොට මේ සියල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම හොඳ විදුලි සේවයක් මහනුවර නගර වාසීන් ලබා දෙන්න. ඊට අමතරව ඇතරම මහනුවර නගරේ වැඩි වෙන විදුලි ඉල්ලුම සපුරා ගන්න අපි දැන් යෝජනා කරලා තියෙනවා අලුත් ගිඩ්ඩුපවලක් මහනුවර නගරයේ තුල. ඒ අපි දැන් එන විදුලි පාර්ලිමේන්තුවේ වැඩි වෙන විදුලි ඉල්ලුම සැපයීමට සහ අලුතෙන් එන විදුලි පාර්ලිමේන්තුවට විදුලි ලබා දෙන්න. ඒ වගේම තමයි අපි දන්නවා මධ්‍යම පළාතේ මුළු ලෝකයේ ප්‍රසිද්ධ සිලෝන් ටී නැත්නම් මේ තේ නිෂ්පාදනය කරන්නේ වැඩිපුර මේ මධ්‍යම පළාතේ තේ කර්මාන්තශාලා තුල. ඔබ මධ්‍යම පළාතට ගියොත් දකිනවා ඉහළින් යන උඩින් යන කුළුණු රහන් මාර්ග, කණු මත යන විදුලි රහන් මාර්ග. කඳු විශේෂයෙන්ම නෝලේ දිස්ත්‍රික්කයේ, තලවැකලේ හැටන් ප්‍රදේශවල, මහා දිස්ත්‍රික්කයේ, ඒ වගේම මාද දිස්ත්‍රික්කයේ කඳු මුදුන් වල අපේ අධිසාර මාර්ග කඳු මුදුන් සිසාර ගමන් කරලා තියෙනවා. ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා ඇත්තටම අපි සියලුම තේ කර්මාන්තශාලාවට විදුලි බලය 100ක් අපි ලබා දීලා තියෙනවා. ඊට අමතරව මධ්‍යම පළාත් තුල තියෙනවා කර්මාන්තපුර. විශේෂයෙන්ම පල්ලේකැලේ කර්මාන්තපුරේ, නාලන්ද, උලපනේ, කෑගල්ලේ ගලිගමුව, ඒ වගේ කර්මාන්තපුර වලට බොහොම විශ්වාසදායී අඛණ්ඩ විදුලි සැපයීමක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා මධ්‍යම පළාතේ අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම පළාත හරි ප්‍රසිද්ධයි සංචාර කර්මාන්තයට. මහනුවර, නුවරඑළිය, හැටන්, දඹුල්ල, සීගිරිය, හබරණ මේ ප්‍රදේශවල හෝටල් විශාල ප්‍රමාණයක් කඳු උඩ සහ වනාන්තර අභියස පිහිටලා තියෙනවා. ඒ සියල්ලට අපි විදුලි සැපයීම ලබා දීලා තියෙනවා ලංකා විදුලි විදුලි පද්ධතියෙන්. ඒ හින්දා මහනුවර නගරයේ තුල සහ මහනුවර නගරයෙන් පිටත සම්පූර්ණ මධ්‍යම පළාතට පරිපාලන යටත් වෙන සියලු ප්‍රදේශ බොහොම විශ්වාසදායී සහ අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දෙන ඒ කාර්යය බොහොම උවමනාවෙන් සහ වැදගත්කමෙන් අපේ සේවක මණ්ඩලයක් 2500ක් වන සේවක මණ්ඩලය
ක්‍රියා කරගෙන යනවා. හොඳයි. ඒ අපි ඒ පළාත්වල විදුලි බලය ලබා දීම සඳහා කටයුතු කොට තිබෙන ආකාරය පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් මුල් වටේදී කරගත්තේ. දැන් ඉංජිනේරු ධම්මික මහත්මයා අපිට කියන දැන් ඔබටත් වැදගත් වන කාරණා කීපයක්ම අපි මේ සාකච්ඡාව තුළ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බස්නාහිර පළාත තුළ පමණක් දැනට ක්‍රියාත්මක මේ ඔන්ලයින් බිලින් පහසුකම පිළිබඳව විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි. අපි ඔන්ලයින් බිලිං ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ මොකක්ද මේ බිලිං සිස්ටම් එක කියන එක අපි පොඩ්ඩක් වටහාගෙන ඉමු. පාරිභෝගිකයෙක් නිවසට හෝ කර්මාන්තයට විදුලිය ලබා ගත්තට පස්සේ මාස්පතා එම ස්ථානයට විදුලි බිල්පතක් ලැබෙනවා. ඒ වෙනුවෙන් අපේ පාරිභෝගික සම්බන්ධීකාරක මහත්මයෙක් සෑම මාසකම අදාළ ස්ථානයට ගිහිල්ලා එහි සවි කරලා තියෙන මනුවෙන් මනු කියවුම් ලබාගෙන ඊට පස්සේ බිල ගණනය කරලා ඒ බිල පාරිභෝගිකයාට දීලා ඊට පස්සේ කාර්යාලයට ඇවිල්ලා කාර්යාලයේ තියෙන පරිගණකයට මේ විස්තර ටික ඇතුළත් කෙරෙනවා. ඊට පස්සේ ඉස්සර නම් අපි මාසයකට සැරයක් තමයි ඕක ප්‍රධාන පරිගණකයට යොමු කරේ. ඊට පස්සේ සතියකට සැරයක් මේ ප්‍රධාන පරිගණකයට මේ විස්තර ටික යොමු කරනවා. එතකොට මේ පාරිභෝගිකයා බිල ගෙවන්න සූදානම් වෙලා පාරිභෝගිකයා බැරි වෙලාවක් හරි ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධතියට ඇතුළත් වෙලා ඔහුගේ හිග මුදල බැලුවොත් එහෙම මේ බිලිං සිස්ටම් එක තියෙන කාලේ පාරිභෝගිකයාගේ බිලේ අන්තිමටම තියෙනවා මුදලක්. ඒ මුදල, ඒ කියන්නේ මාසික බිලත් එක්ක එකතු වෙලා හැදිලා තියෙන මුදල අර පරිගණක දත්ත පද්ධතියේ පෙන්වන්නේ නැහැ. ගිය මාසේ අන්තිමට තිබ්බ හිග මුදල තමයි හැමදාමත් පෙන්වන්නේ. ඉතින් මේක අඳුරගත්ත ලංකා විදුලි බල මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ඒකකය ඊට පස්සේ මේ ඔන්ලයින් බිලිං සිස්ටම් ක්‍රමවේදය හඳුනලා දුන්නා. අපි මේ ඔන්ලයින් බිලිං සිස්ටම් ක්‍රමවේදය ඉස්සල්ලාම ආරම්භ කරේ 2020 ජනවාරි මාසේ. මෙහි තියෙන විශේෂත්වය තමයි පාරිභෝගිකයා ගාවට ගිහිල්ලා අපේ පාරිභෝගික සම්බන්ධීකාරක මහත්මයා ඒ වෙලාවේ රීඩින් එක අරගෙන ඒ රීඩින් එක තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන විශේෂ ඇප් එකක් කරහා තමයි මේ කටයුත්ත කරන්නේ. ජංගම දුරකථනයට මේ රීඩින් එක එන්ටර් කරුවාම ඒ කියවුම කෙලින්ම ලියවෙන්නේ අර බිලිං අංශයේ තියෙන ප්‍රධාන පරිගණකයේම තමයි ලියවෙන්නේ. ලියවිලා ඒ මොහොතේම ඔහුගේ බිල සකස් වෙනවා. එතකොට මේ බිල පාරිභෝගික මහත්මයා අතට හම්බ වෙලා විනාඩි 2කට 3කට පස්සේ ඔහු අපේ පරිගණක පද්ධතියට ඇතුළත් වෙලා බැලුවා නම් ඔහුගේ ගිණුම් ශේෂය එතකොට නිවැරදිවම පෙන්නනම අර තමන්ගේ බිලේ අන්තිමටම තියෙන ශේෂය පරිගණක දත්ත පද්ධතියෙත් පෙන්නනවා. කියන්නේ මෙතෙක්කල් අපි හිටියේ මාසයක් පිටිපස්සේ. ඔන්ලයින් බිලිං සිස්ටම් එකත් ආරම්භ කරාට පස්සේ තමයි අපි දැන් යාවත් කාලීන වෙලා ඉන්නේ. වර්තමානයේ අපි රියල් ටයිම් බැලන්ස් එකත් එක්ක තමයි අපි ඉන්නේ. එතකොට මේක ලංකාව පුරාම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එතකොට මෙහිදී දැන් මම සඳහන් කරා CB පරිගණක පද්ධතියට ඇතුළත් වෙලා කොහොමද මේ තමන්ගේ ගිණුමේ ශේෂය බලන්න කියන එක. ඒකත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද කරන්න කියන එක. මොකද මේ පාරිභෝගිකයෝ අපේ ඊටාම වැදගත් වෙයි මේ කියන කරුණු පෑනක් කොලයක් අරගෙන සටහන් කරගන්න ඕන නම් මම හිතන්නේ ඊටාම වැදගත්. ඔව් අපි ඒකට කාලයක් දෙමු. පෑනක් කොලයක් අරගෙන සටහන් කරගන්න පුළුවන් නම් හරි හොඳයි නේද? අහල පහල තියෙන ළඟපාත තියෙන කොලයක් පෑනක් අරගන්න. ඔව් ඉතින් CEB Care කියලා ඇප්ලිකේෂන් එකක් මොබයිල් ජංගම දුරකථන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ CEB Care ඇප් එක තමන්ගේ ජංගම දුරකථනයට බාගත කරගත්තාම මේ CEB Care ඇප් එක හරහා මෙහි විස්තර ඉදිරියේදී ඔබට වැඩි දුර විස්තර ඉදිරිපත් කරන්න මේ CEB Care ඇප් එක හරහා ඔබට පුළුවන් අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධතියට ඇතුළත් වෙලා තමන්ගේ ගිණුමේ තියෙන වර්තමාන ශේෂය නිවැරදිවම පරීක්ෂා කරගන්න. මේ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් හෝ ස්ථාවර දුරකථනයක හෝ SMS පණිවිඩය යවන්න පුළුවන්. 1987ට SMS එකක් යවන්න. ඒකේ සඳහන් කරන්න ඕනේ B. B කියන්නේ බැලන්ස් කියන එක. B ගහලා හිස්තනක් තියලා තමන්ගේ ගිණුම් අංකය විදුලි බිලේ තියෙන ගිණුම් අංකය සඳහන් කළා
1987 19887ට SMS එකක් කරපුවාම තප්පර ගණනාවකින් ආපහු SMS එකක් එනවා තමන්ගේ බිලේ තියෙන තමන්ගේ ගිණුමේ තියෙන හිග මුදල මේ පමණයි කියලා. ඉතින් ඒ අනුව ඔබට අපේ පද්ධතියට ඇතුළත් වෙලා බලන්න පුළුවන්. බස්නාහිර පළාත උතුරේ ඉන්න පාරිභෝගිකයෝ දැන් පරීක්ෂා කරලා බැලුවොත් තමන්ගේ අවසානට ලැබිච්ච බිලයි මේ ගිණුම් ශේෂයයි දෙකම සමානයි. ඉදිරියේදී මේ ක්‍රමය ලංකාව පුරාවටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත් වටිනවා යාවත් කාලීන වීම අපි තාක්ෂණයත් එක්කලා පුළුවන් තරම් අපේ කටයුතු පහසු කරගන්නට දරන උත්සාහය ඉතාම වටිනවා. ලංකා විදුලි බල මණ්ඩලය ඒ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් අපේ කටයුතු වලට පහසුවක් පිණිස යොදා ගන්න ආකාරය ප්‍රශංසනීයයි කියලා තමයි අපිට කියන්නට වෙන්නේ. බස්නාහිර පළාත දකුණ 2 ඉංජිනේරු අපේ රම්‍යා මහත්මිය දැන් ඔබතුමීම සඳහන් කළා පාර්ලිමේන්තු සංකීර්ණය. පාර්ලිමේන්තු සංකීර්ණය. ඒ වගේම යුද හමුදා සංකීර්ණ. ඒ වගේම රජයේ විශේෂ ආයතන රැසක් තිබෙනවායි කියලා අපි ඒ ආයතන සියල්ලෙහි මේ විදුලි සැපයුම සම්පාදනය කිරීමේදී පවත්වාගෙන යන ක්‍රමවේද පිළිබඳව කතා බහ කරමු. ඒක හරි වටිනා කාරණයක්. හැබැයි ඊට පෙර අද දවසේ අපි මේ ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. දැන් පසුගිය සතිවල ශනිදා අයිබන් සමග රැඳී සිටි ඔබට නම් අත්දැකීමක් තිබෙනවා. ත්‍යාග දිනාගෙන නේද ලංකා විදුලි බල මණ්ඩලයෙන් වටිනා ස්මාර්ට් ජංගම දුරකථන 3ක් දිනාගත් එක් අවස්ථාවක අපි සතුටුයි ඒ පිළිබඳව සඳහන් කරන්න. අදත් අපිට දුරකථන එකක් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනයක් ඔබට ලබා දෙන්නට සූදානම්. ඊටාම පහසු කාරණාවක් ඔබට කරන්නට තියෙන්නේ. මම මේ සූදානම් වෙන්නේ ඒ සඳහා ඔබට අවශ්‍ය පහසුකම සලසා දෙන්නටයි. නොයසේනම් අද ඔබට කරන්නට තියෙන්නේ මෙන්න මේ කාරණාවයි. මම හිතන්නේ තිරේ දැක බලා ගන්නට පුළුවන් වේවි ඔබ කල යුත්තේ කොමක්ද කියා. කල්ැතුවම මේක අපි දැනුම් දෙන්නම්. මේ තිරේ දකින්න විදිහට CB Care app එක ඔබේ දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගන්නට වෙනවා. පළමුව ඉන්පස්සේ ඒක එහි රෙජිස්ටර් වෙන්නට ඕනේ. පදිංචි වෙන්නට ඕනේ. ඉන් පස්සේ ඒකට ලොග් වෙලා එහි නැත්නම් මේ Care app එකේ ස්ක්‍රීන්ෂොට් එකක් 0.70 මම හිතන්නේ දුරකථන අංකයත් සඳහන් වෙලා තියෙනවා නේද? WhatsApp අංකයට මේ සඳහන් වෙලා තියෙන WhatsApp අංකයට WhatsApp කරන්නයි තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් එක 0.70 5යි 2යි 0යි 3යි 0යි 4යි 0 0.70යි 520යි 30යි 40 කියන WhatsApp අංකයට WhatsApp කරන්නටයි තියෙන්නේ. ඒ CB Care app එක ඩවුන්ලෝඩ් කරලා ඉන්පස්සේ ඒකේ රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඒකට ලොග් වෙලා ඊළඟට ඒකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක ගහලා අපිට WhatsApp කරන්නටයි තියෙන්නේ. හෙට හවස දැන් කලින් අවස්ථාවෙන් දුන්නේ අදාළ දවසේම හවස් වෙනකන්. නමුත් මේකට මේ ක්‍රියාදාමය සිදු කරන්න ඔබට හෙට හවස 6 වෙනකන් අවස්ථාව සලසා දී තිබෙනවා. හෙට හවස 6 වෙනකන් අවස්ථාව සලසා දී තිබෙනවා. අපි නැවතත් පිටින් පිටත් මේ පිළිබඳව මතක් කරන්නම්. උත්සාහ කරන්න 51 වන සංවත්සරයේ සමරන මොහොතේදී ලංකා විදුලි බල මණ්ඩලය මගින් පිරිනමන මේ වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය දිනා ගන්නා කෙනා වාසනාවන්තයා ඔබ වන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ රම්‍යා මහත්මිය මම ප්‍රශ්න කරමින් හිටපු කාරණාවට යමු. ඊටාම වැදගත් මර්මස්ථාන ගණනාවක් තිබෙන අවස්ථාවක ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම තියෙනවා. ඔබතුමී සැලැස්ම කීවා ඒක මේ වටිනා ස්ථානවලට විදුලි බල සම්පාදනයේ ක්‍රමවේදයන් මොනවද අඛණ්ඩව පවත්වාගෙන යන්නට? බස්නාහිර පළාත දකුණ 2 ප්‍රදේශයට ග්‍රිඩ් සබ්ස්ටේෂන් 9කින් විදුලිය ලබා ගන්නවා. ඒවයි ග්‍රිඩ් සබ්ස්ටේෂන් 9කින් එන පෝෂණ මාර්ගයෙන් පාර්ලිමේන්තුව ඒ වගේම යුද හමුදා සංකීර්ණය විශේෂිත රාජ්‍ය කාර්යාල සංකීර්ණ වලට යටිබහන් මගින් 33000 වෝල්ටීයතාවයේ යුතු රැහන් ඇදලා තියෙනවා. ඒ වගේම මෙම ඉදිරියේදී එන අලුතෙන් එන සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලිය ලබා දීම සඳහා අලුතින් ග්‍රිඩ් සබ්ස්ටේෂන් 4ක් පමණ ඉදිවීමට නියමිතයි. හෝමගම මාලබේ වගේ ප්‍රදේශවල ග්‍රිඩ් සබ්ස්ටේෂන් 4ක් ගොඩනගන්න තියෙනවා. ඉතින් මෙම අලුතෙන් ලැබෙන සැපයුමට
සැපියුම් ලබා දෙන්න අලුතෙන් ග්‍රිඩ් සබ්ස්ටේෂන් හදනවා වගේම දැනට තියෙන ප්‍රදේශවලට විදුලිය විශ්වාසනීයත්වය වැඩි කරන්න අපි එම අලුතෙන් ඉදි කරන ග්‍රිඩ් සබ්ස්ටේෂන් වලිනුත් පෝෂක ලබා ගන්නවා දැනට තියෙන ප්‍රදේශවලට. ඒ වගේම මෙම ප්‍රදේශයේ තියෙන විදුලිය බිඳ වැටීම් පිළිබඳව අපි මේ පැමිණිලි බාර ගැනීමට සහ මෙම 33000 රැහැන් පද්ධතිය පාලනය කිරීම සඳහා පැය 24ම ක්‍රියාත්මක පාලන මධ්‍යස්ථානයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේම ඇමතුම් මධ්‍යස්ථානයක් තියෙනවා. මෙම පාලන මධ්‍යස්ථානය මගින් බිඳ වැටුම් 33000 රැහැන් මාර්ගය දුරස්ත ක්‍රමයකින් පාලනය කරන්න අවශ්‍ය ස්විචර්ස් හයි කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒවා තවත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් ඇමතුම් මධ්‍යස්ථානයෙන් පැය 24ම ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවා මීට ගොඩක් කාලයකට කලින් බිඳ වැටීමක් සිද්ධ වුණාම අපගේ පාරිභෝගිකයින් ගිහිල්ලා ඩිපෝ එකට ගිහිල්ලා කියනවා. එහෙම නැත්නම් කෝල් එකක් දෙනවා. ඒ වගේනේ අපි බිඳ වැටුම් දැනුම් දුන්නේ. දැන් එහෙම නෙමෙයි අපේ ඇමතුම් මධ්‍යස්ථාන මගින් අපිට බිඳ වැටුම් පිළිබඳ ඇමතුමක් ලැබුණු ශ්‍රණයෙන්ම තත්පර ගාණක් ඇතුළත අපගේ මේ ශේෂ්ත්‍ර සේවයේ ඉන්න අපගේ බිඳ වැටුම් කණ්ඩායම් වලට එම පණිවිඩය ලබා දෙනවා. අපගේ අලුතෙන් මීට පෙර වැඩසටහන් වලත් කිව්වා අපේ CBSS ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා. ඒ වගේ ඒ ක්‍රමයෙන් තත්පර ගානක් ඇතුළත එම බිඳ වැටුම් පිළිබඳව දැනුම් දෙනවා. එතකොට එම අපගේ බිඳ වැටුම් කණ්ඩායම් වලට බිඳ වැටුමක යෙදී ඉන්නකොට සමහර වෙලාවට අලුතෙන් එනවා බිඳ වැටුමක් ඒ අසලම. එතකොට ඒගොල්ලන්ට ආයි වෙන තැනකට යන්න කලින් එම බිඳ වැටුම සිදු කරලා යන්න පුළුවන්. ඒ වගේම බිඳ වැටුමට මේ යෙදෙන්න පටන් ගන්නකොට ඒ පිළිබඳව ඔවුන්ට මේ SMS එකකිනුත් යනවා. ඉතින් ඒ වගේම මේ ඇමතුම් මධ්‍යස්ථානයේ අපේ 10 දෙනෙක් පමණ ඉන්නවා මෙම ඇමතුම් ලබා ගන්න. රැයට වෙනකොට ටිකක් අඩු වෙනවා. ඉතින් අපි මේ අපගේ සියලුම පාරිභෝගිකයින් ඉන්න ස්ථානවල GPS ඛණ්ඩාංක ලබා ගන්නවා අපගේ පාරිභෝගික සම්බන්ධීකාරක මහත්වරුන් හරහා. ඔවුන් ඒ වගේ මෙම ස්ථානවල මීටර එක ස්විච් වල ෆොටෝ අපිට ලබා දීලා තියෙනවා. ඒතකොට බිඳ වැටුමකට යනකොට අපිට පුළුවන් එම ස්ථානයේ තියෙන මොන වගේ මේ ස්විචර්ස්ද මොන වගේ දේවල්ද කියලා බලාගෙන තමයි බිඳ වැටුමට යන්නේ. ඒතකොට ඒ අවශ්‍ය සියලුම දේවල් අරගෙන බිඳ වැටුමට ලෑස්ති වෙලාම යන්න පුළුවන්. මේ ඉතාමත්ම ලංකා විදුලි බල මණ්ඩලය ලබාගත්තු ඉතා වැදගත් පියවරක්. ටෙලිෆෝන් කෝල් එකේ දෙන පණිවිඩය ක්ෂණයකින් අපගේ බිඳ වැටුම් කණ්ඩායම් වලට ලබා දෙනවා. ඉතින් ඒ මගින් අපි ඉතාම තියෙන සැපයුම ඉතා විශ්වාසනීයව පවත්වා ගන්න හැකි උපරිම උත්සාහයක් දරනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය සඳහා කැපවී වැඩ කරනවා. හොඳයි, අපි ලංකා විදුලි බල මණ්ඩලය හෙට දිනේ 51 වන සංවත්සරය සමරන්නට සූදානම් වෙමින් සිටියේදී ඔවුන්ගේ පාරිභෝගික සේවාවන් සහ යාවත්කාලීන වූ නව ක්‍රමවේදයන් පිළිබඳව ඔබ දැනුවත් කරමින් සිටින සාකච්ඡාව කෙටි විරාමයක් අරගෙන අපි නැවතත් මේ සාකච්ඡාවේදී මුණ ගැහෙමු. හොඳයි, මේ සාකච්ඡාව අතරතුර අපි ශනිදා ආයුබෝවන් තුළ රැඳී සිටින ඔබට සඳහන් කරන්න ඕනේ ජාතික විදුලි බල සැපයුම්කරු හැටියට ලංකා විදුලි බල මණ්ඩලය 51 වන සංවත්සරයට සමගාමීව ජාතික නාලිකාව හා ජාතික ගුවන් විදුලිය සමග එක්ව ගෙන එන සංගීත සැඳෑව පිළිබඳව තොරතුරු ඔබට ගෙන එන්නට සූදානම්. එය නම් කරලා තියෙන්නේ මියුරු සර සංගීත සැඳෑව නමින්. එය තේමා කොටගෙන තිබෙන්නේ නිරෝගී මනසකින් සවිමත්ව නැගී සිටිනු පිණිස ඔබ සැමගේ සිත් මියුරු සරින් පහන් කරන්නටයි. මේ සංගීත සැඳෑව පැවැත්වෙන්නේ නොවැම්බර් මාස 1 වෙනිදා, ඒ කියන්නේ හෙට ඉරිදා රාත්‍රියේදී. ජාතික ගුවන් විදුලිය ඔස්සේ රාත්‍රී 9:30 සිට මේ සංගීත ප්‍රසංගය ශ්‍රවණය කරන්නට පුළුවන්. ජාතික නාලිකාව ඔස්සේ රාත්‍රී 10 සිට මේ සංගීත සැඳෑව ශ්‍රවණය කරන්නට සහ දැක බලා ගන්නට පිළිවන්කම තිබෙනවා. අපි ඉතාමත් වටිනා ප්‍රතිභාපූර්ණ අපේ ප්‍රවීණ ගායන ශිල්පීන් කීප පළක්ම මේ ප්‍රසංගය ඔස්සේ සජීවීව ගීත ගායනා කරන්නට එකතු වන බව මේ මොහොතේදී මතක් කරන්නට ඕනි. හොඳයි, විදුලි බල මණ්ඩලය මගින් සපයන සේවාවන් සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටින්නේ මධ්‍යම පළාතේ අපේ ඉංජිනේරු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී CAB කරුණාරත්න මහත්මයාණනි. දැන් අපි දැන් නිවසියන් විදුලි බලය ලබා ගැනීමේ ක්‍රමවේදය බොහෝ විට එක සාමාන්‍ය වෙලා තියෙන්නේ. නමුත් ඊට වඩා එහා ගිය ක්‍රියාවලියක් තියෙනවා කර්මාන්තකරුවන් සඳහා විදුලි බලය ලබා ගැනීමේ ක්‍රියාවලිය. මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? කර්මාන්ත සඳහා විදුලි බල ලබා ගැනීමේදී අපිට ඒ යන වීදම කොටස් 3කට බෙදාමින් කරගන්න පුළුවන්.
පළවෙනි කොටස තමයි ඒ කර්මාන්තය සඳහා සැපියුම් අධිකාරියෙන් නැත්නම් ලංකා විදුලි බල සැපියුම ලබා ගැනීම සඳහා යන වියදම. ඒ සඳහා විදුලි බල මණ්ඩලයෙන් ඇස්ටිමේට්තුවක් ලබා දෙනවා. දෙවෙනි කොටස තමයි ඒ කර්මාන්ත පරිශ්‍රය තුළ ඒ කර්මාන්තය සඳහා විදුලි බලය ලබා දීම සඳහා ඒ ප්‍රධාන බෙදා හැරීම් පූර්වයේ ඉඳලා ඒ කේබල පද්ධතිය, ඒ අණු බෙදා හැරීම් පුවරු, ඒ වගේම අනිකුත් අවශ්‍යතා සඳහා යන්ත්‍රෝපකරණ සඳහා ඒ යන විදුලි පද්ධතියට විදුලිය පිහිටවීම. ඒ සඳහා ලොකු වියදමක් යනවා. තුන්වෙනි කොටස තමයි ඒ කර්මාන්තශාලාවේ විදුලි බිල්පත, මාසික විදුලි බිල්පත සහ නඩත්තුව සඳහා සහ නවීකරණ කටයුතු සඳහා යන අනාගත වියදම. ওই තුනේ එකමුතුව තමයි අපි කර්මාන්තයට යන සම්පූර්ණ විදුලි බල වියදම කියලා අපි සැලකන්නේ. එතකොට පළවෙනි කොටස හරි වැදගත්. අපි සැපියුම් අධිකාරී විදිහට අපි කර්මාන්ත කරුවන්ගෙන් හැම වෙලාවෙම ඉල්ලීමක් කරනවා. තමන්ගේ කර්මාන්තයක් අපි අලුතෙන් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ පළාතේ මේ විෂය සම්බන්ධයෙන් අපි වෙන නිලධාරියෙක් පත් කරලා ඉන්නවා. විදුලි ඉංජිනේරු වාණිජ්‍ය. එතකොට ඒ වගේම ප්‍රධාන ඉංජිනේරු වාණිජ්‍ය ඉන්නවා. ඊටත් අමතරව අදාළ පළාතේ නිවස සාමාජිකාරයලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගෙන් අපිට උපදෙස් ගන්න පුළුවන් කර්මාන්ත කරුවන්ට ඒ තමන්ගේ අලුත් කර්මාන්තේ පටන් ගන්න වඩා සුදුසු ස්ථානය මොකද්ද? ඒකට හේතු රාශියක් තියෙනවා. අපි කර්මාන්තත් අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. සුළු පරිමාණයේ කර්මාන්ත, මධ්‍යම පරිමාණයේ කර්මාන්ත සහ මහා පරිමාණ කර්මාන්ත. එතකොට සුළු පරිමාණයේ කර්මාන්ත කියලා කියන්නේ ලී මෝලක්, ගල් වැඩපොලක්, එතකොට වී මෝලක්, ඒ වගේ දෙයක්. ඒක අපි කියනවා ඇම්පියර් 30 තෙකලා නැත්නම් ඇම්පියර් 60 තෙකලා සැපයුමක් ප්‍රමාණවත්. එතකොට ඒකෙදි අපේ යම්කිසි සීමා සහිත කටයුතු ටිකක් තියෙනවා. මොකද හේතුව අපි ලබා දෙන කර්මාන්තශාලාවට ඒ කර්මාන්තයේ අපි අවශ්‍ය විදුලි බල ප්‍රමාණය, ඒ අවශ්‍ය වෝල්ටේජ්තාවය සහ ඒ ධාරාව නියමිත ප්‍රමාණයට දෙන්න අවශ්‍යයි. ඒ සඳහා නියමිත ප්‍රමිතීන් තියෙනවා. අපි ඇම්පියර් 30 තෙකලා විදුලි සැපයුමක් නම් අපි අදාළ කර්මාන්තශාලා හිමියට කියනවා පවතින විදුලි උපකරණක ඉඳලා මීටර් 800ක් දුරින් තමන්ගේ කර්මාන්තය තියෙනවා නම් වඩා හොඳයි කියලා. එතකොට තමන්ගේ විදුලි බල මණ්ඩලය සඳහා ඇස්ටිමේට් සඳහා ගෙවිය යුතු මුදල අඩු වෙනවා. ඒ වගේම තමයි ඇම්පියර් 60 තෙකලා විදුලි සැපයුමක් නම් අපි කියනවා මීටර් 400ක් ඇතුලේ උපපලයේ සිට මීටර් 400ක් දුරින් තමන්ගේ කර්මාන්තය තියෙනවා නම් තමන්ගේ විදුලි බල මණ්ඩලයට ගෙවන්න වෙන වියදම අවම කරන්න පුළුවන්. ඊළඟ ප්‍රමාණය තමයි ඊළඟ අපි දන්න දේ තමයි මධ්‍යම පරිමාණය. ඉතින් මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා අපි කියනවා KVA 62කට වඩා වැඩි KVA 1000 වෙනකන් වෙන ඒ කර්මාන්තශාලා. ඒතකොට මේකෙදි අපි දන්නවා ටිකක් ලොකු වියදමක් යනවා, පිරිවැයක් යනවා. ඒතකොට මේ සඳහා අපි ඒ වගේ කර්මාන්ත සඳහා අපි සැලසුම් කරනකොට අපි හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ වරලත් විදුලි ඉංජිනේරුවන්ගේ උපදේශන සහයෝගය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. මොකද අපි දන්නවා විදුලියේ සැපයුම බොහොම ප්‍රවේශමෙන් නියමිත ප්‍රමිතීන් වලට, නියමිත රෙගුලාසි වලට යටත්ව කළ යුතුයි. මහජනයාගේ ආරක්ෂාව, පුද්ගලයන්ගේ ආරක්ෂාව, සතුන්ගේ ආරක්ෂාව, ගිනි ගැනීම වලින් විය යුතු රැකවරණය මේ සියලු ආරක්ෂාවන් සහිතව මේක පිළිටුව යුතුයි. ඒ නිසා වරලත් විදුලි ඉංජිනේරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. එතකොට ඒ වරලත් විදුලි ඉංජිනේරු පුළුවන් ඒක සැලසුම් කරන්න, ඊළඟට ඒක අධීක්ෂණය කරන්න වැඩ කරනකොට ඒක පිළිටවන්න, ඊළඟට ඒක පරීක්ෂා කරන්න සහ සාතික කරන්න. ඒ හරහා පුළුවන් ඒ කර්මාන්තයට බොහොම වටිනා හොඳ විදුලි පද්ධතියක් සකස් කරලා දෙන්න. එතකොට තුන්වෙනි කොටස තමයි අපි දන්න මහා පරිමාණ කර්මාන්ත. ඒ කියන්නේ අපි සාමාන්‍ය මෙගාවොට් එකට වඩා මෙගාවොට් 10ක් 15ක් වෙනකන් යන කර්මාන්ත. ඉතින් ඒවා අපි හැම වෙලාවෙම අපි උපදෙස් දෙන්නේ විදුලි බල මණ්ඩල විදිහට. අපි කැමැති ඒ වගේ විශාල කර්මාන්ත අර කර්මාන්ත පුරවල පිහිටවනවා. මොකද හේතුව මම ඉස්සෙල්ලා කිව්වා මධ්‍යම පළාතේ කර්මාන්ත පුර කිහිපයක් තියෙනවා. ඒ වගේට අපි විශේෂිත පෝෂක ළඟම තියෙන ගිඩ පොපලෙන් අපි අරගෙන ආවිල්ලා තියෙනවා. ඒතකොට ඒවට තමන්ගේ ධාරිතා ඕන තරම් දෙන්න හැකියාව තියෙනවා. එතකොට එම කර්මාන්ත හිමියන්ට විදුලි බල මණ්ඩලයට ගෙවන්න වෙන වියදම හරි අඩුයි. ඉතින් ඒ හේතුව නිසා වෙන්න විශාල පරිමාණයේ මහා පරිමාණයේ කර්මාන්තශාලාවක් නම් අර වගේ තැනක පිහිටීම වැදගත්. එහෙම නැත්නම් ඊට පරිබාහිර වෙන වගේ ඉඩමකට යනවා නම් වෙන තැනකට යනවා නම් අපි උපදෙස් දෙන්නේ අනිවාර්යයෙන්ම පළාතේ නිවස සමාධිකාරයවරයා. එහෙම නැත්නම් ඒ අදාළ බෙදාහැරීම් අංශයේ ඉන්න නිවස සමාධිකාරී වාණිජ්‍ය ආර්ථික සේවා හරහා ඒ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ කර්මාන්තයකට විදුලිය ලබා දෙනකොට ටිකක් වැඩි කාල සීමාවක් යනවා. දුර බැහැර ඉඳලා අදිසර රැහන් මාර්ගය රැගෙන එන්න අවශ්‍ය නැහැ. ඒකට අපිට යම්කිසි කාලයක් අවශ්‍යයි.
ඒ හින්දා ඒකට කල් වල ඇතුව ඒ ඇසමේන්තුගත මුදල ගෙවීම අවශ්‍යයි. ඒ වගේම කර්මාන්තය කරන වෙලාවේදී සහ ඒ විදුලි පිහිටීම කරන අවස්ථාවේදී ඒ නිවැරදි අධීක්ෂණය සහ විදුලි පිහිටීම කරාට පස්සේ විදුලි බල මණ්ඩලයේ බලාපොරොත්තු වෙනවා අපිට පුංචි වේලාවක් දෙන්න වේලාව මතක් කරගන්න. Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. හොඳයි. විදුලි බල මණ්ඩලයේ බලාපොරොත්තු වෙනවා ඒ කර්මාන්ත ශාලාව තුළ විදුලි පිහිටවීම සහතික කරන්න අවශ්‍යයි වරලත් විදුලි නියරුගේ යටතේ. ඒ නිසා අර මම ඉස්සලා කිව්වා වගේ ඕනෑම කර්මාන්තය සඳහා වරලත් විදුලි නියරුගේ උපදේශන ලබා ගත්තා නම් එම විදුලි නියරු ඒ පිහිටීම ක්‍රියාත්මක කරන වෙලාවේ අධීක්ෂණය කරා නම් ඒක පරීක්ෂා කරා නම් ඒක සහතික කරා නම් ඒ සහතිකය අපිට විදුලි මණ්ඩලය ලබා දුන්නාම ඒ විදුලි සැපයුම ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි කැමති ඉංජිනේරු ධම්මික මහත්මයා වෙත යොමු වෙන්නට. දැන් නව විදුලි සේවාවක් ලබා දීමේදී පාරිභෝගිකයාට ලබා දෙන පහසුකම්. ඒ වගේම දැන් ඔබතුමා කිව්වා මේ බිල්පත් නිකුත් කරන ක්‍රමවේදය පිළිබඳ. දැන් බිල්පත් ගෙවීම නැත්නම් විදුලි බල මණ්ඩලයට තිබෙන ගෙවීම් සිදු කිරීම සඳහා පාරිභෝගිකයාට ලබා දී තිබෙන පහසුකම් පිළිබඳව දැනුවත් කරමු. නව විදුලි සේවාවක් ලබා ගන්න නම් ඉස්සෙල්ලාම ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ඉල්ලුම් පතක් බාර දෙන්න ඕනේ. මේ ඉල්ලුම් පත අපගේ වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකෙන්. වෙබ්සයිට් එක www.ceb.lk. මේ වෙබ්සයිට් එකේ තියාගන්න ඉතාම පහසුයි නේද? ඔව් ceb.lk. මේ වෙබ්සයිට් එකෙන් මේ නව විදුලි සේවා ඉල්ලුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට තමන්ගේ ළඟම තියෙන විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ මේ ඉල්ලුම් පත්‍රය නොමිලේ ලබා ගන්න පුළුවන්. එතකොට මේ ඉල්ලුම් පත්‍රය ගෙනල්ලා පුරවලා ඊට පස්සේ මේ විදුලි ඉල්ලුම් පත්‍රයත් එක්ක බාර දිය යුතු ලියකියවිලි කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ ජාතික හැඳුනුම්පත. ජාතික හැඳුනුම්පත නැත්නම් පාස්පෝර්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් රියදුරු බලපත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ විදුලිය ලබා ගන්න කෙනා මේ ස්ථානයේ අයිතිකරු නම් අයිතිය තහවුරු කරන්න ඕනේ ඔහුගේ අයිතිය තියෙනවා කියලා. ඒ සඳහා තියෙන හොඳම ලියකියවිල්ල තමයි අදාළ ස්ථානයේ ඔප්පුව. එහෙම නැත්නම් පදිංචි කෙනෙක් ඉන්නවා නම් මේ පදිංචි කෙනාටත් මේ විදුලි බලය අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට ඔහු පදිංචිය හෝ ව්‍යාපාරික ස්ථානයක් නම් ඔහු එම ස්ථානයේ ව්‍යාපාරය කරන බවට ඔහු තහවුරු කරන්න ඕනේ. ඉතින් මේ වෙනුවෙන් තියෙන හොඳම ලියකියවිල්ල තමයි අදාළ ස්ථානයේ බදු ඔප්පුව. මේ බදු ඔප්පුව හෝ අයිතිය නම් තමන්ගේ ඔප්පුව. මේ දෙකම හොයාගන්න බැරි නම් මේ ස්ථානයට වරිපණම් ගෙව්ව බවට නිකුත් කරන පළාත් පාලන ආයතනයෙන් නිකුත් කරන කුයිතාංශය. එහෙම නැත්නම් ඡන්ද හිමි නාම ලේඛනයේ මෙම ස්ථානයේ ලියාපදිංචි වෙලා තියෙනවා කියලා දෙන සහතිකය. ඉතින් එහෙම නැත්නම් අර මුලින් කිව්ව ජාතික හැඳුනුම්පතේ මෙම ස්ථානයේම ලිපිනය සඳහන් වෙලා තියෙනවා වෙන ඔය එක ડોකියුමන්ට් එකක්වත් ඕනේ අර ජාතික හැඳුනුම්පත පමණක්ම ප්‍රමාණවත්. ඉතින් මේ අවසාන වශයෙන් මේ කියන එක ડોකියුමන්ට් එකක්වත් නැත්තම් මේ ස්ථානයේ පදිංචිය හෝ අයිතිය හෝ ව්‍යාපාරයක් කරන බවට හෝ තහවුරු කරන්න පුළුවන් ඕනෑම පිළිගත හැකි ලියකියවිල්ලකින් මේ විදුලිය ලබා ගන්න අපිට බාර දෙන්න පුළුවන්. මේ ડોකියුමන්ට්ස් එක්ක මේ ඉල්ලුම් පත්‍රය බාර දුන්නට පස්සේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානට ගිහිල්ලා බාර දෙන්න ඕනේ. බාර දුන්නට පස්සේ එතන ලියාපදිංචි කරගන්නවා මේ ඉල්ලුම් පත්‍රය. ලියාපදිංචි කරගත්තට පස්සේ ලියාපදිංචි කරගත් වහාම මේ ඉල්ලුම් පත්‍රයේ සඳහන් වෙනවා නම් ඔහුගේ ජංගම දුරකථන අංකයේ ඒ ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් යවනවා. ඔබගේ ඉල්ලුම් පත අපි ලියාපදිංචි කරගත්තා. ඔබගේ යොමු අංකය මේකයි කියලා. ඊට පස්සේ දවසකට හෝ දෙකකට පස්සේ අපි ස්ථානීය පරීක්ෂණයකට යනවා අදාළ ස්ථානයට. ඒ ස්ථානීය පරීක්ෂණයට යන්නත් අපි ඒ යන දවස වේලාව දැනුම් දෙනවා අර SMS පණිවිඩය. එතකොට ස්ථානීය පරීක්ෂණය කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒ විස්තර ටික පරිගණකයට එන්න කෙරුවට පස්සේ ඒ අදාළ ඇස්තමේන්තුව සකස් වෙනවා. ඇස්තමේන්තුව සකස් වුණාම ඒකේ අනුමත කිරීමේ බලයලත් මහත්මයෙක්
අනුමත කරාට පස්සේ නැවතත් ආපහු SMS එකක් යනවා පාරිභෝගික මහත්මයාට ඔබගේ ඇස්තමේන්තුව අනුමත කරලා තියෙන්නේ ඔබගේ ඇස්තමේන්තුව මුදල මේකයි කියලා. එතකොට ඊළඟට තියෙන්නේ පාරිභෝගික මහත්මයාට ඇවිල්ලා මේ මුදල ගෙවන එක. මේ මුදල ගෙවන්න පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ආවහම අපි ඔහුට වවුචර් පතක් නිකුත් කරනවා. මේකට අපි කියනවා ගෙවීම් වවුචර් පත. එතකොට ඊට අමතරව එතනදී ඔහු විසින් මේ විදුලි බල සැපයීමට අදාළ විදුලි බල මණ්ඩලය සමග කිවිසුමක් අත්සන් කරන්න. ඒකත් ඒ වෙලාවේ එතනදී කරන්න. මේ ගෙවීම් වවුචර් පත ගැන චුට්ටක් සඳහන් කරන්න. ඉස්සර මේ ගෙවීම් වවුචර් පත ලබා දුන්නාම ඒ පාරිභෝගික මහත්මයා ගෙවන්න ඕනේ මේ අදාළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේම කවුන්ටර් එකට. පාරිභෝගික සේවා මධ්‍යස්ථාන බාර තියෙන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ කවුන්ටරයට ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ළඟම තියෙන මහජන බැංකුවේ ශාඛාවකට තමයි ගෙවන්න ඕනේ. නමුත් දැන් මේ ලංකා විදුලි බල මණ්ඩලයේ විසින් මේ PIV එක pay in voucher system එකත් ඔන්ලයින් ක්‍රමයට හදලා තියෙනවා. එතකොට දැන් ඕනෑම මහජන බැංකු ශාඛාවකට මේක ගෙවන්න පුළුවන්. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ ඕනෑම කවුන්ටරයකට ගෙවන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඉස්සර පාරිභෝගික මහත්මේ මේ කොතනට ගෙව්වත් ආපහු ඇවිල්ලා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට මේක පෙන්වන්න ඕනේ මේ මම ගෙව්වා කියලා. එතකොට තමයි අපි දැනගන්නේ. නමුත් මේ ඔන්ලයින් PIV සිස්ටම් එකත් එක්ක එහෙම ඇවිල්ලා ආපහු පෙන්වන්න ඕනේ පාරිභෝගික මහත්මයාට ඕනෑම තැනකට ගෙවලා ඔහුට නිවසට යන්න පුළුවන්. ඒ ගෙව්වහම අපිට පාරිභෝගික සේවා මධ්‍යස්ථානට පණිවිඩයක් එනවා. මේ අහවල් යොමු අංකය දරන ඉල්ලුම් පත්‍රයට මුදල් ගෙව්වා කියලා. ඉතින් ඒක තමයි එතන තියෙන ඔන්ලයින් PIV සිස්ටම් එකේ තියෙන ප්‍රධාන වාසිය. එතකොට ඇස්තමේන්තු මුදල ගෙවලා තියෙන දැන් ඊළඟට තියෙන අපිට සේවාව ලබා ගන්න. සේවාව ලබා දෙන්නත් පාරිභෝගික මහත්වරු මේ අවශ්‍ය මනුව සවිකිරීමට ස්ථානයක් සකස් කරගන්නවා. ඒක ගැනත් පොඩ්ඩක් සඳහන් කරන්න අසේල. මොකද පාරිභෝගික මහත්වරු විවිධ ස්ථානවල මනුව සකස් කරනවා. සමහරවිට නිවස ඇතුලේ සකස් කරනවා, නිවස එළියේ සකස් කරනවා. ඉතින් දැන් නිවස ඇතුලේ සකස් කරොත් අපේ මාසිකව යන පාරිභෝගික සම්බන්ධීකාරක මහත්මයාට ගිහිල්ලා නිවසේ කවුරුත් නැත්නම් මනු කියුම ලබාගෙන බිල දීමේ හැකියාවක් නැහැ. නිවසේ එළියේ සකස් කරොත් ගේට්ටුවක් දාලා වහලා තියෙනවා නම් ඒත් අපිට බිල දෙන්න බෑ ගෙදර කවුරුත් නැත්තම්. ඉතින් අපි හැම වෙලෙම දැන් එන්කරේජ් කරනවා, උනන්දු කරනවා මේ පාරිභෝගික මහත්වරුන්ට නව සේවාවක් ලබා ගන්නවා නම් තමන්ගේ මේ සේවාවට අදාළ මනුව තමන්ගේ තාප්පේ හෝ ගේට්ටුව අසල සවිකිරීමට පහසුකම් සලස්ස ගන්න කියලා. ඉතින් එහෙම සලස්සලා තියෙනවා නම් අපිට ඊටාම පහසුයි සහ පාරිභෝගික මහත්මයාටත් ඊටාම පහසුයි ඉදිරියේදී මාසික බිල්පත් ලබා ගැනීම. ඉතින් ඊට පස්සේ අපි මේ මීටරේ සවි කරලා විදුලිය ලබා දෙනවා. විදුලිය ලබා දුන්නාට පස්සේ මාස්පතා මාසිකව විදුලි බිලක් එනවා. පළවෙනි බිල අනිවාර්යයෙන්ම උපරිම වශයෙන් මාස 2ක් ඇතුළත එන්න ඕනේ. එතනින් පස්සේ මාසිකව බිල් එනවා. මේ මාසික දෙන බිල කොහොමද ගෙවන්නේ? ගෙවන ක්‍රමය ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. මේ විදුලි බිල්පත් සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන අපේ පාරිභෝගිකයෝ අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලවල තියෙන කවුන්ටර්ස් වලට ඇවිල්ලා ගෙවන්න. ඒත් එක්කම මහජන බැංකුව වලට ගෙවනවා. සුපිරි වෙළඳ සැල්වලට ගෙවනවා. ඊළඟට විශේෂිත වූ ආයතන තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ බිල්පත් බාර ගන්න. සිංහ ආයතනයේ, අබාංශ ආයතනයේ වගේ ආයතන තියෙනවා බිල්පත් බාර ගන්න. ඉතින් ඊළඟට අලුතෙන්ම දැන් හඳුන්වලා දීලා තියෙනවා මේ සමහර බැංකුවල තියෙනවා cash deposit machine CDM machines. මේ මුදල් තැන්පත් කරන ස්වයංක්‍රීය මුදල් තැන්පත් කරන machine වලත් දැන් තියෙනවා මේ ස්වයංක්‍රීයම Tamanට ගිහිල්ලා මේ පාරිභෝගිකයින්ට තමන්ගේ බිල ගෙවීමේ පහසුකම අලුතෙන් සකස් කරලා තියෙනවා. ඉතින් මේ ඕන ක්‍රමයකට බිල ගෙවන්න පුළුවන්. මේ ගෙවන බිල් ඒ මොහොතේම අපේ විදුලි ගිණුමට බැර වෙනවා. එතකොට මේ මම මෙච්චර වෙලා කියපු සියලුම දේවල් පොලිමේ ඉඳලා පාරිභෝගික මහත්මයා ගෙවන්න ඕනේ. දැන් රට මේ පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව අපිට පොලිමේ ඉඳලා බිල් ගෙවන්න නැතුව වෙනත් ක්‍රමවේදයන් තියෙනවා නම් ඉතාමත්ම පහසුයි. සහ සෞඛ්‍ය ආරක්ෂිතව පාරිභෝගිකයන්ට තමන්ගේ බිල් ගෙවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලයේ විශේෂ ක්‍රමවේදයන් සකස් කරලා තියෙනවා. පළවෙනි එක තමයි අර මම ඉස්සල්ලාම කියපු CB Care app එක. CB Care app එක හරහා තමන්ගේ
බිල ගෙවන්න පුළුවන්. ඒ වගේම අර CB වෙබ්සයිට් එක ceb.lk කියන වෙබ්සයිට් එකට ලොග් වෙලා තමන්ගේ බිල ගෙවන්න පුළුවන්. එතකොට මේ දෙකටම ක්‍රම දෙකේම තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබිට් කාඩ් එකක් මාර්ගයෙන් බිල ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පුළුවන් තමන්ගේ බැංකුව හෝ තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකට ස්ටෑන්ඩින් ඕඩර් එකක් ස්ථාවර නියෝගයක් නිකුත් කරලා තියන්න තමන්ගේ මාසික බිල ගෙවන්න කියලා. එතකොට දැන් විදුලි බල මණ්ඩලය මේ බැංකුත් එක්ක ඒකාබද්ධ වෙලා සකස් කරලා තියෙනවා මාසිකව එවැනි පාරිභෝගිකයන්ගේ විදුලි බිල ප්‍රමාණය අර බැංකුවට දන්වනවා. එතකොට මේ බැංකුවෙන් ඒ තමන්ගේ බිලට සරිලන මුදල පමණක් අදාළ ගිණුම් හිමියාගේ මුදල් ගිණුමෙන් අඩු කරලා විදුලි ගිණුමට බැර කරනවා. එතකොට නිවැරදිම මුදල අඩු කරගැනීමේ ක්‍රමවේදය. ඉතින් ඉතාමත්ම පහසුයි පාරිභෝගිකයට කිසිම බරක් නැහැ මේ ක්‍රමවේදේ පාරිභෝගිකයන් උනන්දු කරනවා මෙවැනි කාලයකදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතට හෝ නැත්නම් බැංකුවට ස්ථාවර නියෝගයක් දීලා තියන්න තමන්ගේ විදුලි ගිණුම විදුලි බල මණ්ඩලයත් එක්ක එකතු වෙලා මාසිකව ස්ථාවර ගිණුමක් ස්ථාවර නියෝගය යටතේ ගෙවීම් කටයුතු සඳහා බොහෝ විට දැන් පාරිභෝගික සේවාවන් වලදී මේ ක්‍රියාමාර්ගයේ පාරිභෝගිකයන් ක්‍රියාවට නංවද්දී අලුත් ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම දැන් බොහෝ වෙලාවට අපිට මේ ඔන්ලයින් ක්‍රමයට මේ කටයුතු සියල්ල ඉටු කර ගන්නට අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා නම් තවදුරටත් අපි මොකටද පාරේ නැත්තම් පෝලිම් වල රස්තිය අදවන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ වෙනුවෙන්ම CB Care app එක ඔබේ දුරකථනයේ ඩවුන්ලෝඩ් කරගන්න එක පළමුව කළොත් ඒ අද දවසේ කරගෙන ඉවරලා ඔබට පුළුවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් ඔබට දිනා ගන්නට. ඒ නිසා ඒ ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි නැත්තම් මේ ඔබ කළ යුතු කාරණාව වන්නේ මෙයයි CB Care app එක ඔබේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගන්න. මම හිතන්නේ මේ වෙනකොට තිරේ දකින්න ඔබ කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. ඊට පස්සේ එහි රෙජිස්ටර් වන්න, ලියාපදිංචි වීම සිදු කරන්න. ඉන්පස්සේ මේ app එකට ලොග් වෙලා එහිකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඡායාරූපයක් අරගෙන ඉන්පස්සේ මේ තිරේ දකින්න අංකයට WhatsApp කරන්නයි තියෙන්නේ. ඔබට පුළුවන් ඒ දුරකථන අංකයත් සටහන් කරගන්නට 070 520 30 40 කියන දුරකථන අංකයට තමයි WhatsApp කරන්නට ඕනේ. හෙට සවස 6 වනතුරු, ඉරිදා සවස 6 වනතුරු ලංකා විදුලි බල මණ්ඩලයේ සංවත්සර දවසේ 6 වනතුරු මේ ක්‍රියාමාර්ගය තුළ ඔබට දුරකථනයක් දිනා ගැනීම සඳහා මේ ස්ක්‍රීන්ෂොට් එක WhatsApp කරලා අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ නිසා අපි ඔබව දිරිගන්වනවා මේ අවස්ථාව උත්සාහ කරලා බලන්න. රැඳී සිටින්න විරාමයක් ගන්නට අපි ඔබෙන් අවසර ඉල්ලා හිටිනවා. විදුලිය නැතුව මුකුත් කරන්න බෑ. ඒ කතාව සම්පූර්ණ ඇත්තනේ නේද? දැන් අද වෙනකොට මේ විදිහට මේ දුරස්ථභාවයකින් අපි නිවෙස් වලට වෙලා කටයුතු කරද්දී උනත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට පවා විදුලිය අඛණ්ඩව සැපයීම පිළිබඳව කාරණාව අතිශය තීරණාත්මකව බලපානවානේ. එතකොට ඒ නිසා මේවා කොහොම හරි අවසානයේ ගිහිල්ලා විදුලිය නැත්තම් බෑ. අවසානයේ එන්න වෙන්නේ එතෙන්. ඒ නිසා හරි වැදගත් මේ කාරණාව අපි කතා බහ කිරීම. අපි තවදුරටත් විදුලි බල මණ්ඩලයේ අපට ලබා දෙන සේවාවන් පිළිබඳව කතා බහ කරන්නේ. රම්‍යා වන්‍යාරච්චි මැතිණිය, අපි දැන් ඔබතුමියගේ පළාතට විතරක් නෙවෙයි අතර මේක පොදුවේ තිබෙන ප්‍රශ්නයක් සහ බොහෝ දෙනාගේ චෝදනාවක් කියලා හිතෙනවා. විදුලි බල සැපයුම් සහ ඒ සේවාවන් පවත්වාගෙන යද්දී මේ පෞද්ගලික අංශය නැත්නම් කොන්ත්‍රාත්කරුවන්ට විවිධ කටයුතු වල වගකීම් පැවරීම සිද්ධ කරන්නේ ඇයි? ඒකට එහෙම සිදුවීමට බලපාන කාරණා මොනවද? ලංකා විදුලි බල මණ්ඩලයේ ඇත්තටම දැන් කාර්යභාරය ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. දැන් 100%ක් විදුලිය දීමත් සමග ඒ වගේම අලුතෙන් එන සංවර්ධන ව්‍යාපෘති යන විශාල කාර්යභාරයක් තියෙනවා. එහින් දැන් අපේ වහලවල් මත ඉදි කරන සූර්ය පැනල් වලට සැපයුම් ලබා දෙන්න ඕනේ. ඒ වගේ විශාල විෂයපතයක් තියෙනවා. ඉතින් ඇත්තටම මෙම විෂයපතය සම්පූර්ණයෙන් කිරීමට අවශ්‍ය මේ කාර්මික ශිල්පීන් අපි ළඟ මානව සම්පත් ඒ කියන්නේ කාර්මික අංශයේ ෆීල්ඩ් එකේ වැඩ කරන ටෙක්නිකල් ස්ටාෆ් එකේ මදිකමක් තියෙනවා. අනිත් එක දැන් අපි කරන කටයුතු වලදී තියෙනවා මේ මැනුම් කටයුතු වලට යනවා, ටෙස්ටිං වලට යනවා, ඒ වගේම නව සැපියුම් ලබා දෙනවා, ඒ වගේම මෙහෙයුම් හා නඩත්තු කටයුතු කරනවා, ඒ වගේම ගස්වල අතුකොළ කපීම් වගේ කාර්යයන් තියෙනවා. ඉතින් මෙතනදී අපි වැඩිම තාක්ෂණික මේ
ඥානයක් අවශ්‍ය නැති කටයුතු තමයි අපි මේ කොන්ත්‍රාත් පදනම මගින් කරගන්නේ. අපි විදුලිය තබාගෙන කරන මෙහෙයුම් හා නඩත්තු කටයුතු සඳහා අපගේ තාක්ෂණික දැනුම තියෙන අපගේ කාර්මික ශිල්පීන් පාවිච්චි කරනවා. ඒ වගේම අපි දැනට මේ පුහුණු කාර්මිකයින් යොදාගෙන තියෙනවා ජාතික ආධුනිකත්ව මණ්ඩලයත් සමග 3000ක පමණ සේවක මණ්ඩලයක් ඒකට පුහුණු වෙමින් ඉන්නවා. එම පුහුණු වෙන බලකාය අපි අපගේ පුහුණු කාර්මික ශිල්පීන් සමග පුහුණු කරනවා. එතකොට වැඩි කාර්මික ඥානයක් අවශ්‍ය නැති වැඩ තමයි අපි මේ කොන්ත්‍රාත් පදනමට දීලා තියෙන්නේ. එහිදී අපිට මේ දැන් ඇත්තටම එහිදී අපිට ලංකා විදුලි බලයට ඒ ලාභදායී. මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉතා විශාල ප්‍රාග්ධනයක් ඇතුව මේ ක්‍රියාත්මක කරන විශාල ආයතනයක්. අර පොඩි සමාගම් මගින් මේ වගේ කාර්යයන් කරද්දී ඔවුන්ට අඩු වියදමකින් කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ හැම කාර්යයකටම වාහන ඕනි. ඒ වගේම මේ ඒවට රියදුරු මහත්තුරු ඕනි. ඉතින් දැන් මෙම සමාගම් මගින් ඔවුන්ගේ තියෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන මෙම කාර්යයන් කරනවා. ඉතින් එතකොට ලංකා විදුලි බල මණ්ඩලයට ඇත්තටම ලාභදායී කිසිම මං හිතන්නේ ගොඩක් ආයතන තමන්ගේ මේ සියලුම කාර්යයන් මේ ඒ ආයතනවල කාර්ය මණ්ඩලයෙන් කරන්නේ නැහැ. ඒ වගේ දෙන්න පුළුවන් කොන්ත්‍රාත් පදනමින් දෙන්න පුළුවන් වැඩ කොන්ත්‍රාත් පදනමට දෙනවා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවක මණ්ඩලය අපි ඊතරම් ඒ සේරම ලංකා විදුලි බල මණ්ඩලයෙන් කරන්න සේවකයන් බොහෝ ප්‍රමාණයක් බඳවා ගන්න එක එච්චරම ලාභදායී නෑ. ඊට වඩා අපිට ලාභදායී මේ කොන්ත්‍රාත් පදනම මගින් කරන එක. හැබැයි ඉතින් අපගේ කොන්ත්‍රාත් පදනමින් මේ වගේ වැඩ කරද්දී අපගේ මේ විදුලි අධිකාරි මහත්තුරු විදුලි ඉංජිනේරු මහත්තුරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි එම කාර්යයන් සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් ඒක ඔවුන්ගේ වගකීම ඔවුන් එම කාර්යයන් හරියට කොන්ත්‍රාත් කරුවන් මගින් සිද්ධ වෙනවාද කියන එක බලන එක. ඉතින් බොහෝ දුරට එවැනි කාර්යයන් සිද්ධ වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඒ කාර්ය අපහසුතාවය සහ ඒ ලාභදායී සූත්‍රයේමද වාහනේම ඔව් වාහන වලට දැන් අපිට මෙහෙන් හා නඩත්තු කටයුතු වලට විශාල ක්‍රූ කැබ් ක්‍රේන් වගේ විශාල ලොරි වගේ වාහන ඕනි. ඉතින් එවැනි වාහන අපි සතුව තියෙනවා. හැබැයි ගොඩක් වාහන සෑහෙන්න පරණ ඒවා තියෙන අවුරුදු 20 25 පරණ වාහනත් දැනට අපි පාවිච්චි කරනවා. එවන් අවස්ථාවල වාහන 3ක් වගේ තියාගෙන ඉන්නවා. වාහන 2ක් අවශ්‍ය වෙලාවට සමහර වෙලාවට නඩත්තු කටයුතු වලට එකක් යොදනවා. ඒව නැතුව දැන් දිනේ දවස තුල කරන කාර්යයන් තියෙනවානේ. මේ එස්තමේන්තු වලට යනවා අපේ අධිකාරි මහත්තුරු ඉදිරි ඉංජිනේරු මහත්තුරු. එතකොට ටෙස්ටිං වලට යනවා. ඒ කියන්නේ උදේ 8 ඉඳලා හවස 5 විතර වෙනකම් කරන කාර්යයන් වලට අපි මේ ගන්නවා කුලී පදනම මත වාහන. ඉතින් ඇත්තටම කුලී පදනම මත අපිට ගන්න පුළුවන් වාහනයක් 1,20,000 40000 වගේ අතර ප්‍රමාණයකට ගන්න පුළුවන්. එතකොට එම වාහන වලට අපිට රියදුරු මහතෙක් යොදන්න ඕනේ නැහැ, ඉන්ධන යොදන්න ඕනේ නැහැ. මේ එතකොට නඩත්තු කටයුතු නැහැ. ඒක ඇත්තටම ලංකා විදුලි බල මණ්ඩලයට ඒක ලාභදායී. ඒ වගේ වාහන පිටින් අරගන්න එක තමයි ලාභදායී. හොඳයි අපි ඊළඟට යොමු වෙන්නේ කරුණාරත්න මහත්මයා වෙත. කරුණාරත්න මහත්මයා දැන් අපි මේ ඔක්කොම දේවල් එක්ක පාරිභෝගිකයට තියෙන ඊටාම සහනයක් තමයි එයා විසින් විදුලිය පරිභෝජනය කිරීම අර පිරිමැස්මෙන් සිදු කළොත් ඒක ඊටාම වටිනා වෙනවා. එයාගේ පර්ස් එකට නෙමෙයි සහනය. හැබැයි ඒ තමන්ගේ පර්ස් එකට ඒ සහනය බව දැනගෙනත් මේක බිලාවහම රත් වෙනවා මිසක් සමහරවිට විදුලිය එදිනෙදා පරිභෝජනයේදී නිසි ක්‍රමවේද පාවිච්චි කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොමද අපි විදුලිය අර පිරිපස්සින්? ඔවසලා අපි ලංකා විදුලි මණ්ඩලයේ අලෙවි කරන්නේ විදුලිය. හැබැයි අපි පාරුවේ ගන්න උපදෙස් දෙනවා ඒක අඩුවෙන් පාවිච්චි කරන්න. ඒකත් හරි පුදුම වැඩක් නේද? මොකද අර පිරිමැස්ම හරියට පිරිමහින්න පුළුවන් නම් හරි වැදගත්. ගිය අවුරුද්දේ 2019 අවුරුද්දේ විදුලි බල මණ්ඩලයට මේ විදුලි නිෂ්පාදනය කරන්න පිටරටින් ඉන්ධන ගල් අඟුරු ගේන්න බිලියන 100ක් වියදම් වෙලා තියෙනවා. අපිට පුළුවන් නම් පාරිභෝගිකයන්ට මේ හරි පිරිමැස්මෙන් නැත්නම් අර පිරිමැස්මෙන් කටයුතු කළා 10%ක් පරිභෝජන අඩු කරන්න අපිට බිලියන 10ක් අපිට අවුරුද්දේ ඉතුරු කරන්න පුළුවන්. මේක ජාතික අවශ්‍යතාවයක්. අද රටේ පවතින තත්ත්වයක් එක්ක. ඒ වගේම පාරිභෝගිකයට විශේෂ වාසියක් තියෙනවා. මොකද අපේ ගෙදර වියදම අපිට අඩු කරගන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකින්. අසල ඇත්තටම අපි මේ ශ්‍රී ලාංකිකයෝ අපි පරන්නෝ හරි නියම විදිහට මේ අර පිළිවෙල කළා. අපි මතකයි අපි චූටි කාලේ යත්තම්මල ගෙදර බත්තු යන්න කලින් හාල් ටික අරන් දාලා හාල් ටික හොදන්න කලින් අවශ්‍ය ප්‍රමාණය දැම්මට පස්සේ අපි මිටක් අරගෙන මිටි හාල් මුට්ටියට දානවා. ඒ මිටි හාල් මුට්ටිය හැමදාම පිරලා තියෙන්නේ. මොකද හැමදාම හැම වෙලකම හාල් මිටක් එකට වැටලා තියෙනවා. ඒතර ගෙදර නැති බැරි වෙලාවක ඒක පාවිච්චි කරා අපි. එහෙම නැත්නම් දුගියෙක් යාචකයෙක් පිරිසනක් අවශ්‍ය කෙනෙක් ආවොත් අපි අරකින් හුණ්ඩුවක් දෙකක් කරන් පරිත්‍යාග කරනවා. අපි එහෙමයි මුතුන්මිත් අපි මේ වරපිරිමස් කරේ.
ඉතින් අපි අද කියන්නේ විදුලි බල මණ්ඩලයේ මේ විදුලි පිරිමැස්ම අපිට කරන්න පුළුවන් මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ආකල්පමය වෙනසක් විතරයි. ඒ වගේම ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය ගත්තාම හවස 6ත් රෑ 10ත් අතර තමයි වැඩිම විදුලි ඉල්ලීමක් තියෙන්නේ. ඉතින් ওই වෙලාව තුල අපිට ඔය උපරිමය අවම කරගන්න පුළුවන් විදුලිය පාවිච්චි අඩු කරා නම්. හැබැයි අපි කියන්නේ ලයිට් ඕෆ් කරන්න කියලා කියන්නේ අපි රූපහානිය බලන්න එපා කියන්නේ. හැබැයි අපි ගෙදර සාලේ රූපහානිය බලනවා නම් අපිට පුළුවන් කුස්සියේ ලයිට් එක දාලා තියෙනවා නම් අපිට ඕෆ් කරන්න පුළුවන්. ඒ වගේම ඒ වෙලාවට අපිට පුළුවන් මේ පැය 4 තුල රෙදි මදිනවා නම් අපිට ඒක චුට්ටක් වෙන වෙලාවක කරන්න පුළුවන්. රෙදි සෝදන යන්ත්‍රය ඒ වෙලාවට පාවිච්චි කරන්න අතුන අපිට පුළුවන් පොඩ්ඩක් ඒක ඊට පස්සේ පාවිච්චි කරන්න ඊට කලින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මගින් අපිට පුළුවන් මේ ජාතික විදුලි බල අවශ්‍යතාවයේ ඒ වෙලාවේදී ඒ කාල වකවානුවේදී අඩු කරන්න පුළුවන්. ඒක එක දෙයක්. දෙක තමයි අපි මේ දවස්වල විශේෂයෙන් මේ හැමෝම ගෙදරට ඉන්න දවස්වල අපි වැඩිපුර රාත්‍රී කාලේ මේ රූපහානිය බලනවා. හැබැයි ගෙදර වටපිටේ හැමතැනම විදුලි බල්බ පත් වෙනවා. ඉතින් අපිට පුළුවන් අනවශ්‍ය විදුලි පහන් නිවා දාන්න. ඉතින් මේ හරහා පුළුවන් ඇත්තටම මේකට දායක වෙන්න. ඒ එක දෙයක්. දෙවෙනි එක තමයි අපි ගෙදරක විදුලි බිල ගත්තොත් වැඩිම විදුලි පරිභෝජනය වෙන්නේ ශීතකරණය. සමහර ගෙවල් වල ශීතකරණ අවුරුදු 15ක් 20ක් පරණයි. නමුත් මේ නවීන ශීතකරණ තියෙනවා කාර්යක්ෂමතාවම හරි වැඩි. විදුලි බිල අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා අපි තමන්ගේ ගෙදර ශීතකරණය ලොකු බිලක් ගෙවන්න වෙනවා නම් ඒකේ වියදම යන්නේ ගෙදර පරිභෝගයට. ඒක අපිට අවම කරන්න ක්‍රම හුඟක් තියෙනවා. එකක් තමයි ශීතකරණය නියමානුකූලව පාවිච්චි කිරීම. අපිට එකක් කියන්න පුළුවන් ශීතකරණයක් අපි තැම්පත් කරනකොට ඒකේ පිටිපස්ස බිත්තිය සහ ශීතකරණයේ පිටිපස්ස අතර යම්කිසි ඉඩක් තියන්න අවශ්‍යයි. මොකද පිටිපස්ස පැත්ත සිහිල් වෙන්න අවශ්‍යයි වාතාශ්‍රය හොඳින් ලැබෙන්න. ඒක බිත්තියටම හේතු කරොත් එහෙම අවශ්‍ය වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. ඒ හරහා මේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. දැන් කල්පනා කරන්න ඕනේ අපේ ගෙදර තියෙන්නේ කොහොමද කියලා මේ විදිහට බිත්තියටම හේතු කළාද කියලා නේද? ඊළඟට අපි සමහර වෙලාවට ජනේලයක් අසල ඉරේලිය කෙලින්ම වදින තැනක අපි මේ ශීතකරණ තියලා තියෙනවා. ඒ හරහාත් වෙන්නේ ශීතකරණේ අමතර රත් වීමක් වෙනවා. ඒ වගේම තමයි අපි ගයක් සැලසුම් කරනකොට අපි දන්නවා වරලත් වාස්තු විද්‍යාඥයෙක් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගෙදරක් සැලසුම් කරොත් එයා සැලසුම් කරනකොට පුළුවන් තරම් සූර්යාලෝකය ලැබෙන විදිහට ආලෝකය ලැබෙන විදිහට ඒ වගේම හොඳ වාතාශ්‍රයක් නිවස තුළට නැත්නම් ගොඩනැගිලි තුළට ලැබෙන විදිහට තමයි මේක නිර්මාණය කරන්නේ. ඒතකොට ගෙයක් නැත්නම් ගොඩනැගිල්ලක් නිර්මාණය කරන අවස්ථාවේදී මේදී අපි කරගත්තා නම් අවුරුදු ගණනාව ජීවත් වෙන තමන්ගේ පරිශ්‍රය අඩු වියදමකින් විදුලිය හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේ උපකරණ රාශියක් තියෙනවා. විදුලි ආර්පණය ගැන කතා කරනවා නම් ඉතින් අපි පාරිභෝගික ජනතාවෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. මේ ගැන ගෙදර අම්මා තාත්තා, ගෙදර ඉන්න සියලු දෙනා, දූ දරුවෝ හැමෝම දැනුවත් කරලා තමන් ගෙදර පාවිච්චි කරන මේ විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරලා තමන්ගේ ගෙදර ආර්ථිකයට පොඩි ඉතුරුවක් කරලා දෙන්න. ඒ වගේම රටේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් දෙන්න කියලා පිළිගන්න. හරි වටිනා කාරණාවක්. ඉංජිනේරු ධම්මික මහත්මයා දැන් පාරිභෝගික සමග එකතු වෙලා පාරිභෝගික හිතැති පරිසරයක් බිහි කිරීම සඳහා බස්නාහිර උතුරු කොට්ටාශය ගන්නා සැලසුම් සහ ක්‍රියාමාර්ග මොනවාද? අසේල අපි මේ කතා කරන සියලුම දේවල් නැත්නම් කතා කරපු දේවල් ඉදිරියට කතා කරන්න දේවල් මේ සියලුම දේවල් කරන්නේ අපේ පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න. මේ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම වෙනුවෙන් තමයි මේ වර්ෂයකට අපි රුපියල් බිලියන් ගාණක් වැය කරන්නේ. පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්නේ පළවෙනි එක තමයි විදුලි සේවාවක් ලබා ගන්න. ඒකේ විදුලි සේවාව ලබා ගැනීමේ ක්‍රමවේදය උපරිමයෙන්ම අපි පහසුකම සලස්සලා තියෙනවා. ක්‍රමවේදය ඉතාම ලිහිල් කරලා තියෙනවා. දෙවෙනි එක තමයි විදුලි බිල්පත් ලබා දීම සහ විදුලි බිල්පත් ගෙවීම. ඒ ක්‍රමවේදෙත් අපි ඉතාමත්ම අලුත් තාක්ෂණයත් එක්ක පාවිච්චි කරලා ඉතාම පහසු කරලා තියෙනවා පාරිභෝගිකයින්ට. ඊළඟ කාරණාව තමයි මේ පාරිභෝගිකෙක් අපේ කාර්යාලයට ඇවිල්ලා කරගන්න වැඩ ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් කාර්යාලයට එනකොට. කාර්යාලයට එනකොට අපිට පාරිභෝගිකයාට හිතති පරිසරයක් අපි නිර්මාණය කරලා තියෙනවා නම් ඒ කාර්යාලේ පාරිභෝගිකයාගේ කටයුත්ත ඉතාම ඉක්මනින් පස්සේ ආපු පාරිභෝගිකයා ඉස්සල්ලා ගිහිල්ලා වැඩේ කරගන්න නැතුව ආපු පිළිවෙලට කරගන්න ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා නම් ඒක තමයි පාරිභෝගිකයා විදුලි වල මණ්ඩලයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ජායල ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය මේ ආකාරයකට සකස් කරලා තියෙනවා.
මේ කාර්යාලයට ඇතුල් වෙනකොටම queue management system එක මගින් ඔහුට අංකයක් ලබා දෙනවා. එතකොට මේ අංකය ලබාගෙන ඔහු waiting area එකේ වාඩි වෙලා ඉන්න ඕනේ. ඔහුට බලන්න රූපවාහිනී තිරේ සූදානම් කරලා තියෙනවා. එතකොට ඔහු කිසිම ආතතියක් නැතුව ඉන්නේ මට පස්සේ ආපු එක්කෙනා ඉක්මනට ගිහිල්ලා වැඩේ කරගනේද කියලා ඒ වෙන්නේ කිසිම ආතතියක් නැතුව ඔහුට නිදහසේ ඉඳලා තමන්ගේ වාරය ආපුවාම ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ ක්‍රමවේදය මගින් අපිට මාසාන්තිමට බලා ගන්න පුළුවන් අපිට ගාවට එන පාරිභෝගිකයන් වැඩිම ඇවිල්ලා තියෙන කුමන ප්‍රශ්න වලටද. එහෙම නැත්නම් අපේ සේවක මහත්තුරු කවුද වැඩිම පාරිභෝගිකයන්ට සේවය කරලා තියෙන්නේ. යනාදී දේවල් මේ queue management system එක හරහා අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉස්සර අපේ කාර්යාලවල තිබ්බේ අපේ පාරිභෝගිකයා එනවා අපේ සේවක මහත්මයාට ඉස්සරහින් මේසෙ තියෙනවා ඊට ඉස්සරහින් තමයි පාරිභෝගිකයා වාඩි වෙන්නේ. නමුත් දැන් අපි මේ ක්‍රමවේදයේ මේ ජාල කාර්යාලය වෙනස් කරලා තියෙනවා. මේ අසේලයි මායි ඉන්නවා වගේ තමයි මේ මෙතන සූදානම් කරලා තියෙනවා. එතකොට පරිගණක තිරේ මෙතන තියෙනවා. එතකොට අපේ සේවක මහත්මයාට පාරිභෝගික මහත්මයා දෙන ප්‍රශ්නේ අර ඔහුගේ ගිණුම් අංකයේ අපේ පරිගණකයේ ඇතුළත් කරපුවාම ඔහුගේ විස්තර සම්පූර්ණයෙන්ම මේ පරිගණක තිරේ දිස් වෙනවා. ඒ සියල්ලට මේ පාරිභෝගික මහත්මයාට බලා ගන්න පුළුවන්. කිසිම රහසක් නැහැ. එතකොට පාරිභෝගික මහත්මයා ඔහු ඊටමත් තෘප්තිමත් මොකද ඔහුගේ දත්තයන් සියල්ලම පේනවා. අපි කිසිම දෙයක් හොරවක් බොරුවක් ඔහුට කියන්නේ මේ සත්‍ය හංගල නැහැ. මේ සත්‍ය තමයි කතා කරන්නේ. ඉතින් එතකොට මේ ක්‍රමවේදය ඊටමත්ම ජනප්‍රිය ජාල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය ඇති කරපු. ඉතින් අපි මේ වෙන විට බස්නාහිර පළාතේ උතුරේ විතරක් නෙමෙයි ලංකාව පුරා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තමයි පාලන අධිකාරිය බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී අපි තව පහසුකමක් සලසලා තියෙනවා. පාරිභෝගිකයා ගිණුමේ තියෙන හිග මුදල බලා ගන්න ස්වයංක්‍රීයව තමන්ටම බලා ගන්න පුළුවන් පරිගණක තිරයක් සකස් කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ගිණුම් අංකයේ ඇතුළත් කරා නම් ඔහුගේ හිග මුදල මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පාරිභෝගිකයා ගේන පැමිණිල්ල නැත්නම් ප්‍රශ්න ලියකිවිල් අපි පරිගණකගත කරලා ඒක මේ පරිගණක පද්ධතිය හරහාම අදාළ කාර්ය කරන නිලධාරී මහත්මයාට යොමු කරනවා. එතකොට අපිට ඕනම අවස්ථාවකදී ඒ ලියුමට මොකද උනේ සහ පසු කාලීනව හරි මොකද උනේ කියලා බලා ගන්න පුළුවන්. ඊටාත්ම පහසුයි අපිට මේ ડોකියුමන්ට් මැනේජ්මන්ට් එක කරන්න. හොඳයි. ඊටාමත් පහසු පරිසරයක් ඔබ වෙනුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් සකස් කරලා තිබෙනවා. එමනම් අද මේ වැඩසටහන ඔස්සේ හෙට හවස 6 වෙනකන් ඔබට දිනා ගන්නට අවස්ථාවල් සලසා දී තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනයේ දිනා ගැනීම සඳහා ඔබ කළ යුතු දේ තිරේ දකින්නට පුළුවන්කම තියෙනවා. CBA Care app එක ඔබේ දුරකථනයේ ඩවුන්ලෝඩ් කරගන්න. එහි රෙජිස්ටර් වන්න. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන් පස්සේ ලියාපදිංචි වෙලා ඊට පස්සේ ඒ ඇප් එකට ලොග් වෙලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔය තිරේ දකින්න ඔබට දැන පෙන්වන දර්ශනය කරන අංකයට WhatsApp කරන්නට ඕනේ. ඒ ස්ක්‍රීන්ෂොට් එක 0.70.520.30.40 කියන අංකයට. හෙට හවස 6 වෙනකන් අවස්ථාව තියෙනවා. වටිනා ස්මාර්ට් ජංගම දුරකථනයක් දිනා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා උනන්දු වන්නට ඒ කියලා මතක් කරනවා. තව විනාඩි කිහිපයක් අපිට මේ වැඩසටහන කරගෙන යන්නට ඉඩකඩ ලැබෙනවා. මද විරාමකින් පසුයි නැවත සාකච්ඡාවට එකතු වන්නේ. විදුලිය අපට ගෙන එන එළිය. ඒ එළිය ලබන්නට විදුලි බල මණ්ඩලය අපට දෙන සවිය ගැනයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඔවුන් මුණ දෙන අභියෝග ආදී දේවල්ද මේ අතරතුර ඉදිරිපත් වෙනවා. මීළඟට මේ සාකච්ඡාවේ අවසන් වටේ හැටියට මම කැමති නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී බස්නාහිර පළාත දකුණ 2 ඉංජිනේරු රම්‍යා වන්‍යාරච්චි මැතිණිය වෙත යොමු වන්න. ඔබ පළාතේ මේ විදුලිය සම්පාදනය කිරීමේදී ඔබට මුහුණ දෙන ඔබ පළාතට මුහුණ දෙන්නට සිදුවන අභියෝග විදියට හඳුනාගෙන තියෙන්නේ මොනවද? අසේලා අප ලංකා විදුලි බල මණ්ඩලයේම සමස්තයක් වශයෙන් මුණපාන අභියෝගයක් තමයි අපේ වැඩිවෙන ඉල්ලුමට සරිලන විදිහට සැපයීම ලබා දෙන්න අපහසු වෙනවා සමහර අවස්ථාවල නියග කාලවල. ඒ වගේම තවත් අපගේ විශාල ජනක යන්ත්‍ර නඩත්තු කටයුතු කරන්න සිද්ධ වුණා නම් අපිට ඉල්ලුම දී ගන්න බැරි වෙන අවස්ථා එනවා. එහිදී බෙදා හැරීම් අංශයේ වශයෙන් අපි ඉතා විශාල මේ අපහසුතාවයට මුහුණ දෙනවා. ඒ වගේම අපිට තව අපගේ ප්‍රදේශයේ විශාල වශයෙන් වෙන අභියෝගයක් තමයි මේ සුලි කුණාටු ඇවිල්ලා වසරකට 3-4 වතාවක් මේ ගස් කොළන් කඩන් වැටිලා කණු කඩා වැටිලා ලයින් බිම වැටිලා ට්‍රාන්ස්ෆෝමර්ස් බිම වැටිලා
විශාල අලාභහානි සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවල් වලදී අපි සමහර අවස්ථාවල අපගේ පාරිභෝගික ජනතාවට දවස් 2-3 විදුලිය නැතුව ඉන්න සිදුවෙන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී අපි පුළුවන් ඉක්මනින් එම කටයුතු විදුලිය පිළිසකර කරන්න කටයුතු කරනවා. නමුත් මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි අපගේ ජනතාවත් අපිට ලොකු සහයෝගයක් දෙනවා. ඔවුන් ගස් කපලා ඉවත් කරලා දෙනවා. ඒ වගේ ලොකු සහයෝගයක් දෙනවා. ඉවසීමෙන් කටයුතු කරනවා. ඒ වගේ අවස්ථාවල තවත් අපිට මුහුණ දෙන්න බස්නාහිර පළාත දකුණු වශයෙන් මුහුණ දෙන්න දෙලා තියෙන ගැටලුවක් තමයි මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. මහා මාර්ග පළල් කිරීමේ වගේ කටයුතු. ඉතින් එම කටයුතු කරද්දී අපිට විදුලිය විසන්ධි කරන්න සිද්ධ වෙනවා. මේ කණු මේ shift කරන්න වෙනස් කරන්න විදුලිය විසන්ධීම් වෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණ මාර්ග තැනෙනවා. ඒවට කටයුතු කරද්දී හෝමගම ප්‍රදේශය මේ අතුරුගිරි ඒ වගේ ප්‍රදේශවල මේම හේතු නිසා විදුලිය විසන්ධි කිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒිනුත් අපගේ පාරිභෝගිකයින් ඉතා විශාල ලෙස අපහසුතාවයට පත් වෙනවා. ඒ පිළිබඳව මම කනගාටු වෙනවා. ඉතින් ඉදිරියේදී එම අපේ සංවර්ධන කටයුතු කරගෙන ඉවරුනහම අපිට විදුලිය අඛණ්ඩව ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. කරුණාරත්න මහත්මයා ඔබ පළාතේ මේ තේමාව බලන්නකො නැත අනතුරු නැත බිඳ වැටුම් අපි සැවම සතුටින් කියන තේමාව අරමුණු කොටගෙන සිදු කරන වැඩසටහනක් පිළිබඳව මධ්‍යම පළාත තුල කතා බහ වෙනවා. අපි කැමතියි ඒක දැනගන්න. ඔවසල ලංකා විදුලි මණ්ඩලයට දැක්මක් තියෙනවා. මෙහෙවරක් තියෙනවා. ඒ වගේම ක්‍රියාකාරී සැලසුම් තියෙනවා. මේ සියල්ලට අනුගත වෙමින් ඒක අනුව යමින් 2021 වසර මම හිතුවා මධ්‍යම පළාතේ පොඩි විශේෂයක් කරන්න. මධ්‍යම පළාත අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ බොහොම විශේෂිත පළාතක්. ලංකාවේ වැඩිම පාරිභෝගිකයන් ඉන්නේ පළාත. ඒතර මේකේ මම දැක්කා අපි යම්කිසි මෙහෙවරක් කරන්න ඕන තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඒ නිසා වෙන්න අනතුරු නැති බිඳවැටුම් නැති. ඒකෙන් අපි අදහස් කරන්නේ අනතුරු අපි අවම කරන්න අත්‍යවශ්‍යයි. බිඳවැටුම් අපි අවම කරන්න අවශ්‍යයි. ඒ වගේම හැමෝම සතුටින් ඉන්න මධ්‍යම පළාත. මේ අපි සැවම කියනකොට මේ අපි කියලා කියන්නේ පාර්ශ්වකරුව හැමදෙනාම. පළවෙනි පාර්ශ්වය තමයි අපේ විදුලි පාරිභෝගික ප්‍රජාව. අපේ සේවක මණ්ඩලය. අපිට සේවා සහ භාණ්ඩ සපයන ආයතන. මේ සියල්ලම සතුටුනොත් තමයි විදුලි බල මණ්ඩලයක් විදිහට ආයතනයක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාවෙන් අපි 2021 වසරේදී අපි විශේෂ වැඩසටහනක් ලංකා විදුලි මණ්ඩලයේ දැන් ක්‍රියාත්මක කරන සීල වැඩසටහන් කරන අතරතුර ඊට පොඩ්ඩක් ඉස්සරහට ගිහිලා මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් මෙතෙන්දී අපි අනතුරු කොටස් දෙකකට කතා ගන්න පුළුවන්. එකක් තමයි අපි වැඩ කරන විදුලියත් එක්ක සේවක මණ්ඩලය. ඒ වගේම ලොකු අනතුරු නොවුනට චූටි අනතුරු නිතර වෙනවා සේවක වැඩ කරනකොට. නොසලකිලිමත්කම සමලාට අතපසුවීම නිසා. ඉතින් ඒ හින්දා සම්පූර්ණ ශ්‍රේෂ්ඨ සේවක මණ්ඩලයම පුහුණුවක් ලබා දීලා වඩාත් හොඳ දැනුමක් ඇති කරවලා ඒව අවම කරන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම පුද්ගලයන්ට වෙන හානි අවම කරන්න විශේෂ වැඩසටහනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුසර රහන් මාර්ග සහ වැඩිසර රහන් මාර්ග සහ ඒ විදුලි පද්ධතියේ තියෙන ඌනතා අඩුපාඩු එවන් වූ ස්ථාන අවම කරන්න. ඊළඟට ඊට අමතරව බිඳවැටුම්. ඒ සඳහාත් අපි හැකිතාක් දුරට විශේෂ වැඩසටහනක් දාලා අපි නඩත්තු අංශය වඩාත් වේගවත් විදිහට කටයුතු කරන්න. ඒ වගේම අඩුසර සහ වැඩිසර අපේ සැලසුම් තියෙනවා. අපි මධ්‍යම වෝල්ටේජ් සැලසුමක් තියෙනවා. ඒ වගේම අඩුසර සැලසුම් තියෙනවා. මේ සැලසුම් වල ඒ තියෙන සියලු කාර්යයන් ලබන වසර තුර වේගවත් අවසන් කළා. ඒ අපි ළමගාමීම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි සම්පූර්ණ වසර තුර ඒ බලාපොරොත්තු වෙන වැඩසටහන ක්‍රියාත්මක කළා. අපි සෑම සතුටින් ඉන්න මධ්‍යම පළාත් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ලැබිලා තිබෙන කාලේ ඊටාම අවම නිසා ඊටාම කෙටියෙන් අපි ධම්මික මහත්මයාගෙන් දැනගන්නට කැමතියි. දැන් මේ දවස්වල COVID-19 වසංගත තත්ත්වය තුළ අඛණ්ඩව විදුලිය සම්පාදනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? අසේල COVID ගැන කතා කරපුවහම අපිට කාලවක වාණු දෙකක් තිබ්බා. පහුගිය මාර්තු අප්‍රේල් සහ දැන් මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් රට බොහෝ තැන් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඇඳිරි නීතිය පනවලා තියෙනවා. පවුලේ සියලුම දෙනා නිවෙස්වල රැඳී සිටින්නේ. එතකොට මේ සියලුම දෙනාට ගෙදර ඉඳගෙන රූපවාහිනිය බලන්න ඕනේ. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු. දැන්
ටියුෂන් ක්ලාස් වල 7 8 පන්තිවල ටියුෂන් ක්ලාස් පවා දැන් ඔන්ලයින් කරන්නේ. ඉතින් මේ සියලුම කාර්යයන් සඳහා විදුලි බලය ඕනේ. ඉතින් අපි මේක හොඳටම තේරුම් අරගෙන අපි මේ කොවිඩ් කාලය තුල විශේෂයෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් ලබා දීමට අපි විශේෂ සැලසුම් සකස් කරලා තියෙනවා. බස්නාහිර පළාත උතුර ගත්තාම අපිට කොවිඩ් වලින් වැඩිම ගැටලු සහගත තත්ත්වයන් උදා වුණේ අපේ පළාතට. පළවෙනි අවධියේදී ජායල සුදු ඇල්ල ප්‍රදේශය, එතකොට මීගමුවේ පෝරුතොට ප්‍රදේශය, ඊළඟට මේ කාලවකවානුව ගත්තාම මිනුවන්ගොඩ, කටුනායක, පෑලියගොඩ මේ සියල්ලම බස්නාහිර පළාත් උතුරේ. ඉතින් අපි මේ වෙනුවෙන් අපේ පාරිභෝගිකයන්ට අඛණ්ඩ විදුලි සේවාවක් සපයා දෙන්න අපේ සේවක මණ්ඩලයේ බිඳවැටුම් සේවක මණ්ඩලයට අපි උපරිම ආරක්ෂාව දීලා සෞඛ්‍ය ආරක්ෂිතව මේ බිඳවැටුම් මේ ප්‍රදේශවලට ගිහිල්ලා බිඳවැටුමක් කරන්නේ කොහොමද කියලා අපි ඕගොල්ලන්ට පුහුණුව දීලා සම්පූර්ණයෙන්ම තමන්ගේ පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල දීලා මූණු වැහෙන ෆේස් මාස්ක් එතකොට ෆේස් ෂීල්ඩ්ස් දීලා ග්ලව්ස් දීලා ඒ ඔක්කොම පුහුණු කරලා අපි කටයුතු කරලා තිනවා. ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ මේ බිඳවැටුම් කණ්ඩායම් අපි අදාළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේම නතර කරගෙන ඔවුන්ට ආරක්ෂා කරගෙන ආහාර දීලා ඒ සියලුම කටයුතු කරනවා. ඒ වගේම තවත් දෙකොට්ටාසයක් ඉන්නවා. පාරිභෝගික සම්බන්ධීකාරක මහත්වරුත් මේ ප්‍රදේශවලට යනවා බිල් දෙන්න. ඒ වගේම ප්‍රාථමික උපපොළවල් වල ඉන්නවා කන්ට්‍රෝල් රූම් ඔපරේටර්ස්ලා. මේගොල්ලොත් හුදකලා වෙලා ඉන්නේ අදාළ ස්ථානවල. ඔවුනොත් අතිවිශාල සේවාවක් කරනවා. ඉතින් මේ සියලු දෙනාම උපරිම කැපකිරීමක්. අවසාන වශයෙන් මේ සියලු දෙනාම එකතු කරගෙන විදුලි අධිකාරී මහත්වරුත්, විදුලි ඉංජිනේරු මහත්වරුත්, ප්‍රධාන ඉංජිනේරු මහත්වරුත් මේ සියලුම දෙනා දැඩි කැපවීමෙන් පාරිභෝගිකයට අඛණ්ඩ විදුලි සේවාවක් ලබා දීමට මේ කාලවකවානුවේ කටයුතු කරා. අවසාන වශයෙන් අපි මේ සැවොම එක් වෙලා අපි විදුලි බලාගාර නිපදවලා අපේ රම්‍ය මහත්මිය ප්‍රකාශ කරා වගේ අපිට වැඩි වෙන ඉල්ලුමට සරිලන්න අපිට විදුලි බලය සපයන්න අපි සැවොම එක් වෙලා විදුලි බලාගාර සකස් කරමු කියලා කියමින් අවසන්. ජාතික විදුලි බල සැපයුම් කරු හැටියට විදුලි බල මණ්ඩලයට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අපි තිදෙනාටම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහනට එකතු වීම පිළිබඳව. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයාට, ප්‍රධාන ඉංජිනේරු නිශාන්ත පටපැදිගේ මහත්මයාට, ප්‍රධාන ඉංජිනේරු ප්‍රදීප් මානගේ මහත්මයාට මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. වැඩසටහන සම්බන්ධීකරණය සඳහා කටයුතු කළ ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය කළමනාකාර වජිර බණ්ඩාරනායක මහත්මයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ඔබ අර CB Care app එක download කරගනිද්දී ඔබට කිසියම් ප්‍රශ්නයක් බතු වෙන්නට පුළුවන්. app එක download කරගනිද්දී ඔබෙන් විමසනවා බිල්පත් අංකය සහ පරිශ්‍රාංකය. එය බිලේ තියෙනවා. විදුලි සමාවෙන්න ගිණුම් අංකයයි පරිශ්‍රාංකයයි, ගිණුම් අංකය සහ පරිශ්‍රාංකය එය විදුලි බිල්පතේ තිබෙනවා. ඔබට එයින් නිරුපද්‍රිතව මේ කටයුත්ත කරගෙන යන්නට පුළුවන්. එහෙමනම් අපි සංවත්සරයටත් සුබ පැතුම් එකතු කරමින් සමුගන්නටයි සූදානම් වන්නේ. ශනිදායබන් සමග රැඳී සිටි ඔබට සහ රටේ සියලු දෙනාට මේ වසංගත තත්ත්වයෙන් මිදිලා නිදුක් නිරෝගී සුවපන්න අනාගතයක් උදා වේවා. අපේ